දෑහිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත්තාමන්ත්‍රණය. හරිත මන්සල හරිත මන්සල. අයිබෝවන් සුබෝදෑසනක් වගේම ප්‍රාර්ථනා කරන්නම් ඔබට සුබ නව වසරක් වෙන්නට කියලා 2021 වර්ෂයේ පළවෙනි හරිත මන්සල සජීවී වැඩසටහනයි මේ විදිහට ඇරඹෙන්නේ. අපිට එකතු වෙන්නෙත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අද අපේ හරිත මන්සල වැඩසටහනට. ඉතින් අද දවසේ බොහොම සුවිශේෂී මාතෘකාවක් කතා බහ කරන්නට අපි සූදානම් වෙන්නේ. වසර ආරම්භයේදීම මං හිතන්නේ මේක ටිකක් අපි කතා බහට ලක් නොවන මාතෘකාවක්. අපි යම්කිසි භෝගයක් සම්බන්ධයෙන් කතා බහ කරනවා, එහෙම නැත්නම් වෙන යම් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් මේ තරුණයාට රට තුල හැදිලා තියෙන කෘෂි ව්‍යවසායකත්වයේ පිළිබඳව කතා බහට ලක් වෙනවා මදිදෝ කියලාත් හිතෙනවා. ඉතින් ඒ නිසාවෙන් අද අපි පළවෙනි වැඩසටහන විදිහට කතා බහ කරන්නට සූදානම් ඔබ ගැන, තරුණ ඔබ ගැන, තරුණ ඔබේ කෘෂි ව්‍යවසායකත්වයේ පිළිබඳව. අපනයන කෘෂි කර්මාන්තය තුළ තරුණ ව්‍යවසායකත්වය තමයි අද දවසේ මාතෘකාව වෙන්නේ, අද දවසේ තේමාව වෙන්නේ. තරුණ තරුණියන් රටේ බොහෝමයක් ඉන්නවා. රැකියා ගත තරුණ තරුණියන් ඉන්නවා, රැකියා විරහිත තරුණ තරුණියනුත් ඉන්නවා. ඒ අතරින් ඉහළ අධ්‍යාපන මට්ටම් තියෙන අයත් ඉන්නවා. ඉතින් මේ අයට අපි කොහොමද ව්‍යවසායකත්වය හුරු කරන්නේ? විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ අපනයන කෘෂිභෝග කියන්නේ දේශීය වෙළඳපොළ පමණක් ඉලක්ක කරගෙන නිෂ්පාදනය වෙන දේවල් නෙවෙයි. අපි විදෙස් වෙළඳපොළත් ඉලක්කගත කරනවා අපනයන කෘෂිභෝග නිෂ්පාදනය කරද්දී, වගා කරද්දී සහ අගේ එකතු කළ නිෂ්පාදනයන් ඒ ඔස්සේ සිදු කළද්දී. ඉතින් දැන් මේ නිෂ්පාදනයන් සියල්ලම සිදු කරද්දිත්, මේ භෝග වගාවන් සියල්ලම සිදු කරද්දිත් අපිට සිතන්නට ඕන යමක් තියෙනවා. ඒ තමයි අපි දේශීය වෙළඳපොළ පමණක් නොවෙයි, අපි විදේශීය වෙළඳපොළ මේ සම්බන්ධයෙන් ඉලක්ක කරගන්න ඕනේ කියන කාරණාව පිළිබඳව. ඉතින් අපේ තරුණ තරුණියන් ව්‍යවසායකත්වයට හුරු වෙන අය ඉන්නවා, ව්‍යවසායකත්වය කරා ඉදිරි ගමනක් යන්නට බලාපොරොත්තු වෙන අය ඉන්නවා. සමහර විට Tamanගේ සතු තියෙන දැනුම, සම්පත්, ප්‍රාග්ධනය, මූල්‍ය ධනය පාවිතා කරලා මේ වෙනකොට මේ සම්බන්ධයෙන් මූලාරම්භය ගත්ත අපේ තරුණ ප්‍රජාවත් ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ටම බොහෝමත්ම වටිනවා මේ ව්‍යවසායකත්වය පිළිබඳව අද දවසේ කතා කරන මාතෘකාව. මොකද අපි යම්කිසි නිෂ්පාදනයක් කරද්දී අපේ රටට විතරක් නෙවෙයි, විදෙස් වෙළඳපොළටත් ප්‍රමිතිගත වෙන විදිහට ඒ නිෂ්පාදනයන් සිදු කරනවා නම් තමයි ඔබට නියම ආකාරයෙන් ඒ නිෂ්පාදනයට, ඒ භෝගයට හොඳ ආදායමක්, එල්ලුමක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. සහ ඔබ මේ පිළිබඳව විදෙස් වෙළඳපොළත් එක්කත් ගනුදෙනු කරන්නට හොඳ දැනුමක් ලබා ගන්නවා නම් ඔබට අද හෙට නොවේ යම් මතු දිනක හෝ වටිනාකමක් එකතු වේවි. ඔබ ව්‍යවසායකත්වෙන් ඉදිරි ගමනක ගිය දවසක, හොඳ මට්ටමකට, දියුණු මට්ටමකට ආපු දවසකට ඔබට විදේශීය වෙළඳපොළ සමග sannivedanaya කරන්නටත්. ඉතින් මේ පිළිබඳවයි අද දවසේ අපි කතා බහ කරන්නේ. ඔබට දැනුම ලබා දෙන්නට මේ පිළිබඳවයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. අපනයන කෘෂි කර්මාන්තය තුළ තරුණ ව්‍යවසායකත්වය කියන මාතෘකාව යටතේ. ඒ සම්බන්ධයෙන් අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්නට එකතු වෙනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර රුවන් බස්නායක මහත්මයා. අයිබෝවන්, සුබෝදෑසනක් වගේම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා රුවන් මහත්මයා ඔබතුමාට. අයිබෝවන්, ඔබතුමීටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. හොඳයි රුවන් මහත්මයා, දැන් ටිකක් අලුත් මාතෘකාවන්නේ. මේ මාතෘකාවට යන්නට පෙර ආතු මට හිතෙනවා ඔබතුමා දැන් කොපමණ කාලයක් විතර වෙනවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග අත්වැල් බැඳගෙන? මම අවුරුදු 15ක විතර සේවා කාලයක් මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා. අවුරුදු 15ක සේවා කාලයක් කියන්නේ බස්නායක මහත්මයා හොඳ අත්දැකීම් රැසක් එකතු කරගන්නට පුළුවන් කාලයක්. අපි ටිකක් කතා බහ කරමු මේ කතා බහට ප්‍රවිෂ්ඨ වෙන්නට කලින්. මොන වගේ අත්දැකීම්ද ඔබතුමා සතුව තියෙන්නේ මේ අපනයන කෘෂිකර්ම ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඔබතුමා මේ sannivedana කාර්යයේ යෙදෙද්දී ඔබතුමාට ලැබිච්ච? ඔව්. ඇත්තටම මගේ සේවා කාලය තුල
මම තරුණෙක් විදියට අපනයන කුෂිකාර්ම දෙපාර්තමේන්තුවට බැඳෙනකොට ඇතර මම දැක්කා මේකේ ලොකු විවසායක හැකියාවක් ලොකු ප්‍රයෝජනයක් මට වගේම රටට වගේම ලෝකෙටත් අරන් දෙන්න පුළුවන් කියන අත්දැකීම මට මුලින්ම ආවා. ඊට පස්සේ මම ඒ ඔස්සේ තමයි මගේ රැකියාවේ වැඩ කටයුතු සහ ශේෂ්ත්‍රය අපනයන කුෂිකර්ම ශේෂ්ත්‍රය ගැන ඉගෙන ගන්න සහ මගේ සේවය උපරිම කොහොමද දෙන්නේ කියන දැඩි පිපාසාවකින් මං වැඩ කටයුතු ආරම්භ කළා. එතකොට එහෙම ඉන්නකොට මට මතකයි 2005-6 වගේ වසරවල අපේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා මට කතා කරලා කිව්වා පුතා හොඳ වැඩසටහනක් තියෙනවා ඔයාටත් ලොකු ප්‍රයෝජනයක් වෙයි ජපන් වැඩසටහනක් ව්‍යාපෘතියක් තියෙනවා අමාත්‍යාංශ හරහා එන්නේ ඔයා එයාලත් එක්කලා වැඩ කරලා බලන්න මේ මොකද්ද අපනයන කුෂිකර්ම ශාස්ත්‍රයට කරන්න පුළුවන් කියන දේ කියලා. ඒතකොට මම හිතා ඉන්න දේම මගේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ඇවිල්ලා මට එහෙමම කතා කරනවා. එතකොට මේ මහත්තුරු ගොඩක් උනන්දු වුණා ලංකාවේ කෝපි ගැන. ඒ කියන්නේ ලෝකෙම තියෙන කෝපි පිළිබඳව මේ මහත්තුරු අධ්‍යයනය කරලා අවසානට වශයෙන් තීරණය කරලා තියෙනවා අතීතයේ ලියකියවිලි තියෙනවලු ලංකාවලු ලෝකේ හොඳම කෝපි වට්ටෝරු සහිත රට කියලා. ඉතින් මගෙන් ඇහුවා අපිට ඒක නැවත යථාර්ථයක් කරගන්න ඕන. එතකොට පුළුවන් දෙයකට උදව් කරන්න කියලා. මම හිටපු දැඩි පිපාසාවත් එක්ක මට ඒක බොහොම ලොකු ප්‍රයෝජනයක් වුණා. ඊට පස්සේ මම දැක්ක ඇයි දැන් අපි ගම් වලට ගියාම අපි සාමාන්‍ය කෘෂි සංනිවේදක විදිහට ගමත් එක්ක ඍජුව වැඩ කරන කට්ටිය මට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි මේ සඳහා මගේ රාජකාරී සේවාස්ථානෙත් උනේ. ඒතර මම දැක්ක නුවරඑළියේ තියෙනවා අසීමිත ප්‍රමාණයක් කෝපි. මිනිස්සු කඩන්නේ අපි පොදුවේ දකින්න අපි හැම නිලධාරියෙක්ම පොදුවේ දකින්න ප්‍රශ්නේ ගමට ගියාම කියනවා මහත්තු වැඩක් නැහැ මේවා ඉතින් කතා කරලා ওই වගේ මහත්තුරු කොච්චර ප්‍රමාණයක් මේවට ඇවිල්ලා ගියාද බලන්න ගස් යට කුණු වෙනවා මේවට අපි කඩන් ගියාට මිලක් නැහැ එහෙම කියලා. ඊට පස්සේ මම තේරුම් ගත්තා මෙතන ගැටලුවක් තියෙනවා. වෙළඳපොළ කියන එකට අපි ගලපලා නැතිකම තමයි මෙතන තියෙන්නේ. එහෙම හිතලා ජපන් ජාතික මහත්තුරු කියෝතා කියලා මහත්තයෙක් ඒ රටේ හිටපු ව්‍යාපාරිකයෙක් වගේම ලොකු දානපතියෙක්. ඉතින් එතුමත් එක්ක කතා කළා මම බැලුවා මේ අපි මේ වැඩක් නැහැ කියන කොපි ලෝකේ ඇතරම දෙවෙනි මිල තියෙන පානය. එහෙම නැත්නම් දෙවෙනි මිල තියෙන පාරිභෝගික භාණ්ඩය තමයි කෝපි. ඉතින් ඒක අපි මේ මිල නැහැ කියන එක ලෝකේ ඉහළම මිල තියෙනවා කියන අතර හිඩසක් තියෙනවා. ඉතින් මම බැලුවා කොහොමද මේ හිඩස පුරවන්නේ කියන එක. ඉතින් මම අවුරුදු 10ක් එතුමලත් එක්ක ජපන් ජාතිකයොත් එක්ක හරියට කරට කර වැඩ කරලා මම ඉතින් හැමතිස්සෙම එයාලගේ උපදෙස් අරගෙන මගේ දැනුමත් පාවිච්චි කරලා ඒ හිඩස වැහුවා. වැහුවට පස්සේ අපිට දකින්න පුළුවන් වුණා ඒ කියන අසීමිත මිල අසීමිත ඉල්ලුම සපුරන්න පුළුවන් මේ යම්කිසි ගුණාංග අපි තුළ වෙනස් කරගන්න පුළුවන් නම් භාණ්ඩේ වගේම අපේ වැඩසටහන තුළ වගේම වෙළඳපොළ ආර්ථිකය ඒ වර්ග තුනම භාණ්ඩේ නිෂ්පාදනය කිරීම ඒත් එක්කම වෙළඳපොළ ආර්ථිකයට ගැලපීම සහ අපේ වැඩසටහන් ඒ බටහිර නැත්නම් ඒ ජපානයේ වගේ රටක තියෙන සමාජ ක්‍රමයට පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැලපුවොත් වෙළඳපොළ කියන එක නිකම්ම උරුම වෙනවා කියන අත්දැකීම තමයි මට නම් අද වෙනකොට ලැබිලා තියෙන ලොකුම මේ දැනුම. ඉතින් ඒ ගැන මට පුළුවන් අත්දැකීම් බෙදා හදා ගන්න අවුරුදු 15ක දැනුම. මම කැමතියි එතකොට තව එකක් තමයි මම දැනට මාධ්‍ය හා සංනිවේදන අංශය අපනයන කුෂිකාර්ම දෙපාර්තමේන්තුවේ අපි වසරකට ගොවි මහත්තුරුන්ගේ ඉඳලා අපනයන කරුවෝ දක්වා නැත්නම් විදේශී පාරිභෝගිකයෝ දක්වා 2000ක 3000ක විතර පිරිසකට මඟ පෙන්නනවා. උපදේශනේ සපයනවා. ඉතින් ඒ අත්දැකීමුත් මා සතුයි. ඉතින් මම කැමති ඒක අපේ තරුණ ව්‍යවසායක ලංකාවේ මම හිතනවා අසාධාරණයට ලක් වෙලා තියෙනවා තරුණ පිරිස්. ඒ කියන්නේ දැන් පොඩි ළමයි ගත්තොත් එයාලට යම්කිසි සාධාරණයක් තියෙනවා. වැඩිහිටියෝ ගත්තොත් රැකියා කරලා එයාලා යම්කිසි ජීවන තත්ත්ව දරනවා. වැඩිහිටියොත් බොහොම සුවදායක ජීවිත ගත කරනවා. නමුත් මේ තරුණ පිරිස කියන එක සමාජගත වෙලා නැහැ කියලා. මොකද මමත් තරුණෙක් විදිහට මමත් උපාධිධාරියෙක් විදිහට එළියට එනකොට මටත් සෑහෙන අපහසුතාවක් තිබුණා මේ සමාජ ක්‍රමයට එකතු වෙන්න, මේ ආර්ථික රටාවට එකතු වෙන්න, මගේ අවශ්‍යතාවය ඉටු කරගන්න මට හරි මඟ පෙන්වීමක් ලැබුණේ නැහැ. එම නිසා මම හිතුවා මමම මේක හොයලා බලන්න ඕනේ. මං වෙනුවෙන් විතරක් නෙමෙයි තවත් මම වගේ පිරිස් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවත් මේ දැනුම උපය ගන්න ඕන කියන එක මම දැන් මේ අවුරුදු දෙවෙනි දශකයේ මම සම්පූර්ණ වැය කරලා තියෙන්නේ ඒ දැනුම සමාජගත කරන්න. මේකත් එක අවස්ථාවක් කියලා මං හිතනවා. හොඳයි
අද දවසේ නම් බොහෝ දේවල් අපිට ලබා ගන්නට පුළුවන් වේවි කියලා හිතනවා ඔබතුමාගෙන් මේ අත්දැකීම් දැනුම ඒ හැම දෙයක්ම එකතු කරගෙන. ඉතින් බස්නායක මහත්මයා දැන් ඔබතුමා කිව්වා වගේ තරුණයන් පිළිබඳව තරුණ ව්‍යවසායකත්වයේ පිළිබඳව අපි කතා බහ කරන්නට අවශ්‍යයි. ඔවුන්ට දිරි දෙන්නට අවශ්‍යයි. ඒ සඳහා නිවැරදි වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නටත් ඕනි. නාමිකවම පමණක් නොවේ මේ දේවල් නිවැරදි ක්‍රමවේදයන් අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීමක් සිදු කරනවා නම් අපේ තරුණ තරුණියන් ඒ සම්බන්ධයෙන් යොමු වේවි. මොකද දැනුම ශක්තිය ආත්ම ශක්තිය කියන දේ තරුණ හිත් තුළ නිරන්තරයෙන්ම පවතින දෙයක්. ඉතින් ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීම අවශ්‍යයි. නිවැරදි ආකල්ප නිවැරදි විදිහට සංවර්ධනය කිරීම අවශ්‍යයි. සංනිවේදනය කිරීම අවශ්‍යයි. යම් යම් මදිපාඩුකම් ඒ සම්බන්ධයෙන් සිදුවෙනවා යම් යම් අවස්ථාවලදී. හැබැයි අපි ඒ සම්බන්ධයෙන් නිවැරදි මඟ පෙන්වීම සිදු කරන්නට ඕනේ. අර කිව්වත් වගේ නිවැරදි මඟක යන්නට නම් නිවැරදි හොඳ මඟ පෙන්වීමක් අත්වලක් ශක්තිමත් අත්වලක් සපයන්නට ඕනි. ඉතින් මේ දේ තමයි අපේ නායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් සිදු කරන්නට උත්සාහ කරන්නේ. අපිත් සිදු කරන්නට උත්සාහ කරන්නේ. ඒ වගේම මේ බස්නායක මහත්මයා අද දවසේ මේ කතා කරන මාතෘකාව ඔස්සේ මේ පිළිබඳව හොඳ ශක්තිමත් දැනුමක් ඔබට ලබා ගන්නට, ශක්තිමත් මඟ පෙන්වීමක් ඔබට ලබා ගන්නට හැකියාවක් ලැබේවි. දැන් බස්නායක මහත්මයා දැන් අපි කතා බහ කරන්නේ අපනයන කෘෂිකර්මාන්තය තුළ තරුණ ව්‍යවසායකත්වයේනේ. ඔව්. දැන් තරුණයන් වෙනුවෙන් ඉලක්කගත වැඩසටහන් මෙහෙවන්නට ඔබතුමා හිතුවේ ඇයි මේ විදිහට? ඔව් මම ඉස්සෙල්ලා කිව්වාගේම ලංකාවේ තරුණයෝ දැන් මමත් තරුණයෙක් විදිහට මගේ සිතුම් පැතුම් මම හොඳටම අවබෝධ කරගෙන ඉන්නවා. නමුත් රටක ගමන නැත්නම් රටක සංවර්ධනය රටක අනාගතයේ ඇත්තටම තීරණය වෙන්නේ මේ තරුණ පිරිස් කරන නැත්නම් එයාලගේ සහභාගීත්වයෙන් එයාලා රටට ජාතියට දෙන දායකත්වයේ මත. නමුත් මම හිතනවා ඒක ලංකාවේ සාධාරණව මගේ පැත්තෙන් ගත්තොත් මට නම් අත්දකින්න හම්බුන්නේ නැහැ තරුණයන්ට එහෙම මඟ පෙන්වීමක්. නමුත් ඒ හින්දා තමයි මම මෙතන මේ විදිහට දැන් ජාතික මට්ටමින් වැඩසටහන් වුණත් මම කරගෙන යන්නේ. ඒකෙදි දැන් අතර මඟ පෙන්වීම. ඒ කියන්නේ දැන් මට දෙස් විදෙස් දෙකේම සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය සහ ප්‍රායෝගික අධ්‍යක්ීම් සියලුම දේ තියෙන හින්දා තරුණයා ගැනත් මම දන්න හින්දා මට හිතෙනවා ඒවා සම්බන්ධීකරණය නැත්නම් සමාලෝචනය කරගෙන අවශ්‍ය මඟ පෙන්වීම කරන්න පුළුවන් කියලා. දැන් විතරක් නෙමෙයි මගේ සේවා ස්ථානයේ අපනයන කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව ඉදිරියේදී වුණත් මම අද මම උත්සාහ කරන යම්කිසි දැනුමක් ලබා දෙන්න. ඉදිරියේදී වුණත් අපි විවෘතයි, අපේ ආයතනයේ විවෘතයි. ඒ මඟ පෙන්වීම දිගටම කරගෙන යන්න. ඉතින් අපි එකතු වෙලා කරොත් යම්කිසි කාගේ හරි ව්‍යාපාරික අදහසක් හෝ මොනවා හෝ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ පිළිබඳව තියෙන අදහසක් තිබ්බොත් ඒක අන්තර්ජාතික වෙළඳපොළට දක්වා ගෙනියන්න කොහොමද කියන එකට මඟ පෙන්වීම නැත්නම් ඒ සංවර්ධන උපාය මාර්ග එහෙම නැත්නම් ඒ අඩුපාඩුකම් නැත්නම් ඒ මොනවා හරි අවශ්‍යතාවයේ තියෙනවනේ දැන් යම්කිසි මොනවා හරි නිතරම ගැටලු තියෙනවනේ ගැටලු කියන ඒවා තියෙන ඒවට හැමතිස්සෙම උත්තරයක් තියෙනවා. මට තියෙන විදේශ අධ්‍යක්ීම් එක බැලුවාම බටහිර රටක ජාතීන්ට ඉගෙන ගත්ත ලොකුම දේ තමයි එයාලට ප්‍රශ්න කියලා දෙයක් එයාලා දන්නේ නැහැ. ඒක හරි පුදුම හිතෙනවා. ඇත්තටම ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් අදට උනත් අපිට තියෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ අපි ඒ වැඩේ ගැන හරියට ඒ ක්‍රමයේ ගැන දන්නේ නැහැ කියන එක තමයි අපිට ගැටලුවක් කියලා ගොඩක් වෙලාවට හිතෙන්නේ. ඉතින් දන්න කෙනෙක් ඒක කියලා දෙනකොට ඒක ගැටලුවක් වෙන්න විදියක් නැහැ ඇත්තටම. හොඳයි. ඔය වගේ කරුණු ඔබට දැන කියා ගන්නට පුළුවන් එතුමාන්ගෙන් අද දවසේදීත් හැකියාවක් තියෙනවා. දැන් මේ බස්නායක මහත්මයා තවත් කාරණාවක්. දැන් අපි නිෂ්පාදනය කරනවානේ අපේ නායන කෘෂි භෝග. ඒ වගේම ඒ ආශ්‍රිත අගේ එකතු කළ නිෂ්පාදනයන් සිදු කරනවා. දැන් ඔය කරන නිෂ්පාදනයන් දේශීය වෙළඳපොලේ නියමිත ප්‍රමිතිගත තත්වයන් ලබා ගන්නවද සහ ඒ නිෂ්පාදනයන් විදේශීය වෙළඳපොළ තුල බලාපොරොත්තු වෙන ප්‍රමිතියෙන් අපි නිෂ්පාදනය කරනවද සහ මේ නිෂ්පාදනය කරන ව්‍යවසායකින් ඒ තත්වයට ළඟා වෙලා තියෙනවද කියලා ඔබතුමාගේ අත්දැකීම් එක්ක අපි පොඩ්ඩක් කතා බහ කරමු. ඔව් ඇත්තටම දැන් අපි හිතුවොත් එහෙම දැන් ලංකාවේ අපනයනකරුවෝ ව්‍යාපාරිකයෝ වගේ එකතු කරන නිෂ්පාදකයෝ එහෙම ගොඩක් දෙනෙක් ඉන්නවා. නමුත් හිටියට මම හිතනවා ගොඩාක් දැන් අපි තියෙන අත්දැකීම් අපි ළඟට උපදෙස් ගන්න එන විදිය බැලුවාම එයාලා විඳින දුක බැලුවාම එහෙම නැත්නම් එයාලගේ තියෙන
පාඩු බැලුවම දැන් එක මහත්තයෙක් අපිට මාස දෙක තුනකට ඉස්සෙල්ලා ඇවිල්ලා කතා කරා ව්‍යාපාරේ පටන් ගන්න විතරක් කෝටි 5ක් වියදම් කරලා තියෙනවා. ඉතින් මං ඇහුවා අද වෙනකොට කෝ කියලා ව්‍යාපාරේ. ඉතින් ව්‍යාපාරයක් නැහැ. ඉතින් අර ඒ වගේ අර අවසාන ප්‍රතිඵලයක් ගැන දන්නේ නැතුව තමයි මේ ආයෝජන සිද්ධ කරන්නේ. ගොඩනැගිලි ගන්නවා, යාන වාහන ගන්නවා, කම්පැනි රෙජිස්ටර් කරනවා, මැෂින් ගන්නවා. හැබැයි අවසාන වෙළඳපොළක් ගැන ආපහු මුදල් උපයන ක්‍රමයක් ගැන මං හිතන්නේ කිසි කෙනෙක් මේ පැහැදිලි දැනුමක් ඇතුවද මේ ව්‍යාපාරවල විශේෂයෙන් අපේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ කට්ටිය. හරි ඛේද වාචකයක් ගොවි මහත්තයාගේ ඉඳලා කර්මාන්ත කරුවා දක්වා දැන් මේ කොවිඩ් වසංගතයක වුණත් අපිට පේනවා බොහොම දුක් ගැනවිලි තියෙනවා. හැබැයි මගේ අත්දැකීම් වල හැටියට බැලුවාම බටහිර රටක් ගත්තා මට රටවල් කීපයක අත්දැකීම් තියෙනවා. ඒ රටවල් වල තනකොළ ගහක්වත් නැහැ. ඉතින් තනකොළ ගහක්වත් නැති රටකට මොනවද අපිට යවන්න බැරි. එතකොට මම ළඟට එන එක මහත්තයෙක්ට මං ඇහුවා දැන් මගේ අත්දැකීම් කියද්දි මං එයාලගේ අත්දැකීම් උනේ ගන්නවා. ගොඩක් වෙලාවට දැන් අපිට තියෙන නැඹුරුතාවය තමයි සාමාන්‍ය ගොවි මහතුරුන්ට අමතරව තරුණ ප්‍රජාව ඊට පස්සේ රැකියාවල ඉඳලා අමතරව එක්ස්පෝර්ට් කරන්න නැත්නම් අපනයන කරන්න හදන කට්ටිය නැත්නම් විදේශවල ජොබ් කරලා රැකියා කරලා යම්කිසි ධනයක් උපයගෙන මේ ලංකාවේ අපිට මොකද්ද කෘෂිකර්මාංශය කරන්න පුළුවන් කියන වගේ උපදේශන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පිරිස තමයි මම අද මේ සුළු වෙලාවේ පොඩ්ඩක් ඉලක්ක කරගන්න හැදුවේ. මොකද එයාලා කෝටි ගාණක් නැත්නම් අවුරුදු ගාණක් දුක් විඳලා හොයන සල්ලි රුපියලක්වත් අහ කියනවට මම නම් කැමති නෑ. ඒ ශාස්ත්‍රය ගැන යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට. ඒ හින්දා මට අද කියන්න පුළුවන් අපි යම්කිසි වැඩසටහනක් නැත්නම් නිෂ්පාදනයක් නැත්නම් ව්‍යාපාරයක් ආරම්භනකොට ඒ බටහිර අපි අතරම අපේ දේශීය පාරිභෝගිකයෝ නෙමෙයි කුළුබඩු වංශේ ඉන්නේ. ඒකට ඒ රටවල් අපිත් එක්ක බලාපොරොත්තු වෙන විදියක් තියෙනවා. ඒ විදිය අපි ගැලපුවොත් එහෙම ඇත්තටම වෙළඳාම කියන එක මම නම් දන්න විදිහට සාමාන්‍ය දෙයක්. මොකද එහි කට්ටියට තනකොළ ගහක්වත් නැතුව ලොකු අවශ්‍යතාවයකින් ඉන්නකොට මේ වගේ අපි වගේ රටවල් කීපයක තමයි මේ කෘෂිකර්මය අමාන්ත නැත්නම් මේ ආහාර නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ ගැටලුව ඒ කියන්නේ මොනවත්ම නැති පිරිසකට කාන්තාරවල වගේ රටවල් 196ක් තියෙනවා. එතකොට අපේ වගේ මේ ඝර්ම කලාපීය රටවල් කීපයක තමයි මේ වාණිජ මට්ටමින් දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවටත් ඒ නිෂ්පාදන මදි. නමුත් මේ වගේ මට හිතෙනවා මේ වැඩිපුර නිෂ්පාදනය කරන්නේ 3-4000ක් වගේ තමයි ලෝකෙටම ඉන්නේ කියලා මේ කෝටි 900ක 800ක පිරිසකට ආහාර සපයන්න. ඉතින් අපි හොයලා බලන්න ඕනේ ඇයි එච්චර ලොකු පාරිභෝගික පිරිසක් ඉන්නවනම් මේ අපි වගේ රටවල් කීපයයි නම් මේ ආහාර හදන්නේ. ඉතින් ඇයි අර අපිට මේ හිඩස මොකක්ද අපිට මේ අපේ මෙච්චර හොඳ ගුණාත්මක භාණ්ඩ තියෙනවා කියලා අපි කියනවා නේද? රසෙන් සුවඳින් වසර පුරා මස් වැන්නෙනවා. ඉතින් ඒ හිඩස කොහොමද වහන්නේ කියලා මගෙන් ඇහුවොත් මට මේ සාකච්ඡාව කරගෙන යන්න ලේසියි ඇත්තටම. අපි ඉදිරියේදී ඒ පිළිබඳව කතා කරමු බස්නායක මහත්මයා. අපි දැන් මේ ව්‍යවසායකයා කියලා වචනය භාවිතා කරනවා. හැබැයි අපි හිතුවොතින් අපි මේකේ නියම අර්ථය හරියටම දන්නවද? අපි මේ පිළිබඳව කතා කරමු. මොකක්ද මේ ව්‍යවසායකත්වය? කවුද මේ ව්‍යවසායකයා කියන්නේ? සරලව අපි මෙහෙම කියමුකෝ. දැන් මම ගොඩක් කැමතියි මේ ප්‍රායෝගික පැත්තෙන්. දැන් අපේ දැනුමෙන් තියෙනවානේ ශිල්පීය දැනුම, ශාස්ත්‍රීය දැනුම කියලා. අපි හිතනවා ගොඩක් වෙලාවට ලංකාවේ කතා කරන්නේ ශාස්ත්‍රීය දැනුම කියලා. එතකොට මම අද වැඩිපුර මේ ප්‍රායෝගික දැනුම. මොකද යමක් වැඩක් වෙන්න ඕන නැත්නම් මේ සාකච්ඡාව විවරුනහම යම්කිසි ප්‍රායෝගික තලයක ඉඳලා වැඩක් කරන්නනේ වෙන්නේ. ඉතින් ඒකට අදාළ මඟ පෙන්වීම මම තියරි පැත්ත නැත්නම් දැනුම පැත්ත ගොඩක් අඩු කරලා මගේ අත්දැකීම් පැත්තෙන් වැඩක් වෙන විදිය ගැන හිතලා අදහස් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ හින්දා මගේ අත්දැකීම් අනුව මම දකිනවා දැන් ඇත්තට මේක වෙළඳපොළ ආර්ථිකයක්නේ අපි කොච්චර කිව්වත් නේද? නමුත් පළවෙනි දේ තමයි අපි පොඩි කාලේ ඉඳලා මොන්ටිසෝරි ඉඳලා නැත්නම් අපි ලදරු පාසලේ ඉඳලා අපි විශ්වවිද්‍යාල උපාධි සමට ආචාර්ය උපාධි දක්වා ගන්නවා. හැබැයි මේ මුදල් කියන වචනේ අපිට කොහෙදවත් මට නම් හම්බෙලා නැහැ. මේ අපි ඉගෙන ගන්න මේ රස්සා කරන්නේ ගොවිතැන් කරන්නේ මේ මුදල් උපයන්න කියලා. ඉතින් ඒ වගේ පසුබිමක ඉඳලා තමයි අපි මේ ව්‍යවසායකත්වයේ ව්‍යාපාරික ලෝකයේ ආර්ථිකයේ ආදායම වගේ දේවල් කතා කරන්නේ. ඒතර මගේ අත්දැකීමට මට මෙහෙම වර්ග කිරීමක් කරන්න පුළුවන්. අපේ සමාජයේ කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් තමයි මේ වගාකරුවෝ නැත්නම් ගොවි කණ්ඩායම. අපිට බොහොම හිතවත්ව ළඟින්ම ඉන්න පිරිස. ඉතින් එයාලත් ව්‍යාපාරික තමයි යෙදෙන්නේ. යපුම් මට්ටම ඇරුණාම Tamanට අතිරික්ත ප්‍රමාණ හැම කෙනාම මොනවා හරි තියෙනවා නම් විකුණන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් එහෙම පිරිසකුත් ඉන්නවා වගාකරුවෝ හරි ගොවියෝ කියලා හරි පිරිසක්. තව පිරිසක් අපිට ඉන්නවා ව්‍යාපාරිකයෝ කියලා. ඒතර ව්‍යාපාරිකයෝ කියන පිරිස
සාමාන්‍ය මොනවා හරි භාණ්ඩ ටිකක් එකතු කරගෙන ඒ වටපිටාවේ තියෙන අවශ්‍යතාවය බලලා බඩු විකිණීම තමයි එයාලා කරන්නේ. අපි කියමු එයාලා ලාභ ලබන්නෙත් එක්කෝ ඒ තියෙන බඩු වැඩිපුරම ගබඩා කරලා විකුණන්න. එහෙම තමයි මේ ව්‍යාපාරික උදාහරණ අපි හාල් හරි මොනවා හරි ගමු. මේ නැත්තම් සිල්ලර කඩයක් ගමු අපේ ගමේ තියෙන. එතකොට එයා බලන්නේ වැඩිපුර ගබඩා කරගෙන ඒක විකුණන්න. එහෙම නැත්තම් මේ මොනවා හරියට ඒ හා සමාන දෙයක් තමයි ව්‍යාපාරිකයින් අපි අදහස් කරන්නේ. මේ ව්‍යවසායකයා කියන කෙනා ලංකාවේ ටිකක් ඇත්තටම දකින්න අඩුයි. ඒ කියන්නේ මේ වෙළඳපොළ අවස්ථාව බලලා, එහෙම නැත්නම් වෙළඳපොළ අවශ්‍යතාවය බලලා, එහෙම නැත්නම් ආර්ථිකයේ හැසිරීමේ බලලා එයා ගන්න, ඒ කියන්නේ දෛනිකව ගන්න තීරණ අනුව ව්‍යාපාරයේ මෙහෙවීම තමයි ව්‍යවසායකත්වය කියලා ගොඩක් වෙලාට කියන්නේ. එතකොට අපිට සල්ලි තියෙන්නේ කොතනද? ලාභ තියෙන්නේ කොතනද? අපිට පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන් කොතනද? ඒකට අදාළ උපක්‍රමයක්, උපාය මාර්ගයක් භාවිතා කරලා මුදල් ලිපීම තමයි ව්‍යවසායකත්වය කියන එක කරන්නේ. නැත්නම් ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ලංකාවේ අතර ව්‍යවසායකයෝ නැහැ කියලා අපි කියන්නේ එකක් අවස්ථාත් අපිට අඩුවෙන් තමයි පේන්නේ. කියන්නේ මුදල් උපයන්න පුළුවන් අවස්ථාත් අඩුවෙන් පේනවා. ඉතින් ඒ හින්දා ව්‍යවසායකයෝ පේන්නත් නෑ අපිට. මොනවා හරි බඩු විකුණන පිරිස් තමයි ඉන්නේ. හොඳයි. ඒ කියන්නේ ඉලක්කගත ක්‍රමයකට අපි අපේ ව්‍යාපාරය ගොඩනගා ගන්නට ඕනේ. ඉදිරි සැලැස්මක් අනුව ගොඩනගා ගන්නට පුළුවන් නම් වටිනවා නේද? ඔව්. ඒ කියන්නේ ව්‍යවසායකත්වයෙන් ගොඩක් වෙලාට කරන්නේ දැන් අපි කියමු මේ තාත්ත දැන් කොරෝනානේ. ඒතර කොරෝනා තත්ත්වයේ තුල මම මුදල් උපයන්නේ කොහොමද කියන වැඩසටහනක් හදාගන්න පුළුවන් කෙනා තමයි ව්‍යවසායකයා. එහෙම නැතු අපිට පේන්නේ ජනමාධ්‍යෙන් පේන්නේ අපේ රැකියාව වැටුණා, ව්‍යාපාර වැටුණා. නමුත් මෙතන අර ව්‍යවසායකත්වයේ කියන එක තිබ්බොත් තමයි අපිට අලුත් උපක්‍රමයක්, අලුත් ව්‍යාපාරයක්, අලුත් මුදල් හොයන ක්‍රමයක්, අලුත් වගා ක්‍රමයක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මම හිතනවා ලෝකේ හැමදාම මෙහෙම තමයි. අපි දැන් අපිට යුද්ධ කාලයක් තිබුණා අවුරුදු 30ක්. නැත්නම් මේ පහුගිය අවුරුදු 100 ගත්තත් එහෙමයි. දෙවන ලෝක යුද්ධ තිබුණා, වසංගත තිබුණා. එහෙම හැමදාම ඉතින් ඒ කවුරු හරි හිටියානම් ජීවත් වෙලා එයාට මේ වගේ වටපිටාවක් තමයි මට දෙන්නේ. සුබවාදීව ව්‍යාපාරවලට හරි, සාමාන්‍ය ජීවිතේට හරි, අධ්‍යාපන වලට හරි සුව පහසු කාලයක් මට හිතෙන්නේ එහෙම ගෙවිලා නැහැ බොහෝ දෙනෙක්ට. ඉතින් ඒ හින්දා ඒ කාල කවුරු හරි හිටිය පිරිස් වෙනස් විදිහේ තීරණ අරගෙන අලුත් විදිහට හිතලා ඒ ප්‍රශ්න විසඳපු හින්දා තමයි අපිට අපේ પરම්පරාවට එනකොට මේ අපිට ගැටලු අඩු වෙලා මේ විදිහට හරි කතා කරන්න, අත්දැකීම් ලබන්න, ජොබ් කරන්න, රැස්සා කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් අපිත් යුතුයකමක් මේ තියෙන ගැටලු වලට උත්තර හොයාගෙන. ඉතින් වෙළඳ ආර්ථිකයක් හින්දා මේ ව්‍යවසායකත්වය කියන එක තමයි මේක ප්‍රධාන අපිට උපාය මාර්ගය වෙන්නේ. මේ තියෙන ගැටලුත් විසඳගෙන, අපේ ප්‍රශ්නත් විසඳගෙන අනාගතයට රට සහ මේ අපේ වැඩසටහන් රාජකාරී ඉස්සරහට බාර දෙන්න. හොඳයි. දැන් සාමාන්‍යයෙන් බස්නායක මහත්මයා ඔබතුමා කිව්වා ලංකාවේ ව්‍යවසායකින් අඩුයි කියලා. ඔව්. විශේෂයෙන් දකින්න හේතු මොනවද ව්‍යවසායකත්වය අඩු වෙන්නට, ව්‍යවසායකයන් අඩු වෙන්නට? ඔව්. එකක් තමයි මං දැක්ක අත්දැකීමක් තමයි බටහිර රටවල් එක අපේ වෙළඳපොළ බටහිර හින්දා මම වැඩිපුර කියන්නම්. ඒක උදාහරණට අරගෙන කියන්නම්. ඒ රටවල් වල තියෙනවා ඇත්තටම මේ අපිට අහුවෙන්නේ නැති, මම ඒක ඍජුවම කියන්නම්, විෂයන් 4ක් ඒ සමාජ ක්‍රමයේ තුල එයාලා භාවිතා කරනවා ප්‍රධානම. හොඳද? ඒ විෂයන් 4 අපිට ටිකක් දුරයි. ඕක තමයි අපි ඍජුවම කිව්වොත් අපිට තියෙන ගැටලු. උදාහරණයක් ගත්තොත් මේ රටවල් විද්‍යාත්මකයි. අපි කියනවා සයන්ටිෆික් රටවල් කියලා. ඒතකොට අපේ රටවල් ගත්තාම ලොකු විද්‍යාත්මක ගතියක් අපිට අපේ වැඩවල, අපේ ජීවන ක්‍රමයේ තුල අපිට පේන්නේ නැහැ. අනිත් දේ තමයි ආධ්‍යාත්මිකයි. ආධ්‍යාත්මිකයි කියන එකෙන් අදහස් කරන්නේ යාළුවගේ මනස ඉහළ තලයක පිහිටවලා තමයි වැඩසටහන් වල දෛනික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ. ඒක අපිට නොහුරු අපි ආගමට සම්බන්ධ වුණාට විවිධ ජාතීන් විදියට හරි අපේ රාජකාරියට අපි ඉහළ මනෝභාවය කියන එක දැන් උදාහරණයක් ගත්තොත් එමේ යාලා යම්කිසි මට තියෙන අත්දැකීම තමයි බටහිර පුද්ගලයෙක් යම්කිසි වැඩක නිරත වුණොත් එමේ එයා ඒක දිවි හිමියෙන්, ඒ කියන්නේ එයා ජීවිතේ පරදුවට තියලා තමයි ඒක ඒ වැඩේ යෙදෙන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් අපි කෝපි කර්මාන්තය ගැන කතා කරොත් ඒ මගේ හිතවත් මහත්මයා, එයාට කෝපි වලින් තොර ජීවිතයක් නැහැ. ඒ වගේ අත්දැකීම් තියෙන. ඉතින් අපි එච්චර ජීවිත කැප කරනවද කියලා අපිටත් සැකයි ඇත්තටම. එහෙම අපි කවුරුත් ජීවිත කැප කරන ගතියක් පේන්නේ නැහැ තමන්ගේ වෘත්තියට. ඉතින් ඒකයි යාලා ආධ්‍යාත්මිකයි කියලා කියන්නේ. යාලා
ඒ බොහොම ඉහළ තලයක. අනිත් දේ තමයි මේ මූල්‍ය සාක්ෂරතාවය. දැන් මම කිව්වා වගේ අපි කියවනේ අපි මොන්ටිසෝරි ඉඳලා ලදරු පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය සමහරට ආර්ථික විද්‍යාව PhD එකට උපාධිය දක්වා කරනවා. හැබැයි මුදලාලි කෙනෙක් යටතේ තමයි අපි රැකියාව බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව PhD එක තියෙන උසස් උපාධිය තියෙන කෙනා වුණත් රැකියාවක් බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරිකයෙක් යටතේ. ඉතින් එතකොට එයා දන්න දැනුමවත් එයාට පරිහරණය කරන්න යාට විශ්වාසයක් නැහැ. ඉතින් ඒ නායකත්වය නැතිඳා තමයි මේ අපිට අපේ සමාජ ක්‍රමයට ආර්ථික මඟ පෙන්වීම, ආර්ථික සාක්ෂරතාවය කියලා දෙන්න කෙනෙක් නැහැ. අපි පුළුවන් විදියට කරනවා මිසක් තමන්ගේ ව්‍යාපාර. ඒතර බටහිර රටක ගත්තොත් එහෙනම් මූල්‍ය සාක්ෂරතාවය මම ඊළඟට පැහැදිලි කරන්නම් මූල්‍ය සාක්ෂරතාවය තියෙන්නේ කොහොමද කියලා. ඒක. අනිත් එක තමයි ට්‍රේඩින්. ට්‍රේඩින් කියලා කියන්නේ මේ පාරිභෝගිකව හරි සංවිධානගත වෙලා ඉහළ තලයක ඉන්න පාරිභෝගිකයන්ට අපේ භාණ්ඩයක් අපි කොහොමද ගරුසරු ඇතුව ප්‍රධානය කරන්න. බඩු විකුණන්න බෑ දැන් අපිට. අපි මේක ප්‍රධානය කරන්න ඕන. එයාට අපි ඒක ඉහලින් ගරුසරු ඇතුව ලබා දෙන්න ඕන. දැන් ඉස්සර තමයි බඩු විකුණුවේ අපි. ඒ කියන්නේ බඩු ඉස්සර හිගයි. මේ එතකොට කවුරු හරි වැඩිපුර හදන කෙනා බාණ්ඩ හිග කෙනාට ඒක ප්‍රවාහනය කරලා දෙනවා. ඔහෙ දෙනවා කැමති නම් ගන්න කියලා. දැන් බෑ. දැන් අපි ගම්මිරිස් ගත්තත්, කෝපි ගත්තත්, ලෝකයේ වෙළඳ පොලේ තේ වර්ග ගත්තත් දහස් ගණන් වෙළඳ නාමයට තේ වෙළඳ සන්නාමයට තේ වෙළඳ පොලේ රාක්ක තුල තියෙනවා. එතකොට ඒ අතරේ අපිත් තව නිෂ්පාදනය කළා ඒ රාක්කයකටම දැම්මොත් එහෙම අපිට කිසි විශ්වාසයක් නැහැ අර දහස් ගණන් අතරේ අපේ එකත් ඔහේ විකිනේද කියලා. ඉතින් අපි මෙහි කෝටි ගණන් ආයෝජනය කළා විකුණුන් නැත්තම් එහෙම නැව් වලින් අපිට අපි කියන රිටර්න් වුණොත් එහෙම නැත්තම් මොනවා හරි සහතික ඉල්ලලා ප්‍රතික්ෂේප වුණොත් එහෙම අපේ ව්‍යාපාරය ඒ වෙලෙම කඩන් වැටෙනවා මෙහෙ. ඉතින් ඒ හින්දා මූල්‍ය සාක්ෂරතාවය කියන එක වගේම මේ ට්‍රේඩින් එතන පාරිභෝගිකයාගේ දෝතට මේක අපි පිරිනමන විදිය ප්‍රධානය කිරීම කියන දැනුම අපි ළඟ ඇත්තටම නැහැ. අපි භාණ්ඩයක් හදලා ඔහි ගණී කියලා හිතන් ඉන්න. එහෙම ගන්න. ඒකට ඒ කොටස පාරිභෝගිකගේ අතට සුරක්ෂිතව එයා සතුටු හිතන විදියට මෙයාගේ අතටපත් කිරීම තමයි ට්‍රේඩින් වලදී අපි කරන්නේ. ඉතින් මම හිතනවා මේ විෂයන් හතරම අපිට නුහුරුයි ටිකක්. විද්‍යාත්මක ක්‍රමය, ආධ්‍යාත්මික කියන්නේ මේ රාජකාරිය තුළ නැත්නම් වෙළඳ වැඩසටහන තුළ විද්‍යාත්මක භාවය. අපි දැනට සහතික ඒ වගේ කීපයකින් ඒක ආමන්ත්‍රණය කරාට දැන් ඒක මං හිතනවා මදි අපි බටහිර රටක් ඒක ගලපද්දි ගොඩක් පල්ලෙහින් තමයි ඉන්නේ. අනිත් දේ තමයි මේ කියන උපක්‍රමත් එක්කලා මම තව දෙයක් දකිනවා දැන් ව්‍යාපාරවලට අපි අනිත් වෙන දෙයක් ගත්තොත් ජීවිතේ උදාහරණ දානගයක් හරි මොකක් හරි මගුල් ගෙදරක් හරි උත්සවයක් හරි ගත්තොත් එහෙම නැත්නම් විභාගයක් හරි ගත්තොත් අපි ගොඩාක් සූදානම් වෙනවා අවුරුදු ගාණක් තියලා ඒක ගැන හොයලා බලනවා අඩුවෙන් දැන් ගයක් හදද්දිත් එහෙමයි කොහින්ද අඩුවට බඩු ගන්නෙ කවුද හොඳම බාසුන් නැහැ කාගෙන්ද ගන්නෙ සල්ලි මදි වුණොත් කාගෙන්ද ඉල්ල ගන්නෙ දැනට කොච්චර සැලසුම් කරනවාද අතේ තියෙන සල්ලි දැන් එච්චර ප්ලෑන් කරනවා දැන් දවල්ට නැත්නම් අපි ගෙදර කෑම උයලා කනවා කියන එකත් ඒ වගේ තමයි සැලසුම් කරනවා විටින් විට බත් හැලිය වුණත් අපි ඇරලා බලනවා අතු ගානවා ඉතින් අපි වෙළඳ වැඩසටහනක් නැත්නම් මේ ව්‍යාපාරයකට මම නම් එච්චර කැප වෙන පුජ්‍යලියෝ දැකලා නැහැ. ඒ කියන්නේ අපි වෙන වැඩකට එච්චර සංවිධානගතව සූදානම් වෙනකොට අපේ වෙළඳ ව්‍යාපාරය ගැන නිකන් ඔන්න එක්ක කඩේ අරිනවා නැත්නම් කෝල් එකක් දීලා ඔන්න ඔය ටික ගේන්නකෝ කියලා වගේ කියනවා. ඒ අරුණාම මේක වෙළඳ නැත්නම් පාරිභෝගිකයාගේ අතට යවලා එයාගේ මුදල් ටික අපි ආපහු අපේ ළඟට සුරක්ෂිතව ගන්නකම් ලොකු සැලසුමක් ලොකු වැඩසටහනක් ලොකු කැපවීමක් අවශ්‍යයි. ඉතින් ඒ කොටස කිරිනවත් මට නම් පේන්නේ අපේ ව්‍යාපාර තුළ ව්‍යවසායිකත්වය තුළ සහ වගාකරුවන් තුළ. ඉතින් ඒකත් ලොකු අඩුවක් අපිට මේ වෙළඳ පොළට ප්‍රවේශ වීමේදී. ඒ වගේ සූදානමක් නැහැ අපේ වැඩසටහන් වල. හොඳයි ඔය කියන කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්න මේ පිළිබඳව ගොඩක් හිතන්න. ඔබට ඔබේ ගමන යන්නට මේ දේවල් අවශ්‍යයි. ඔබේ ව්‍යවසායකත්වයෙන් ඉදිරියට යනවා නම් ඔය බස්නායක මහත්මයා කිව්ව කාරණාවන් ඔබේ මතකයට ඔබේ දැනුමට නිරන්තරයෙන් එකතු කරගන්නට උත්සාහ කරන්න ප්‍රායෝගිකව ඒ පිළිබඳව ටිකක් හිතලා බලන්නට උත්සාහ කරන්න ඔබට පුළුවන් වේවි ඔබේ ගමන නිවැරදි අයුරින් යන්නට. ඉතින් ඒ වගේම දැන් බස්නායක මහත්මයා ලංකාවට අපනයන කෘෂිකර්මාංශයෙන් මේ වෙනකොට මේ වර්තමානයේ වෙනකොට මොන වගේ දායකත්වයක් ලැබිලා තියෙන්නේ? ඔව් අපනයන කෘෂි භෝග කියනකොට ඔබ දන්නවා කෝපි ගම්මිරිස් කරාඹු කුරුඳු වගේ කුළුබඩු භෝග කියලා අපි ප්‍රධාන වශයෙන් කියන්නේ.
ඒ වගේ භෝගවර්ග 15ක් විතර තමයි අපි සංවර්ධනය කරන්නේ. ඒකෙන් අපේ අපනයන කෘෂිකර්ම කියන නම එන්නෙත් අපි දේශීය පරිභෝජනයට වඩා මේ අපනයන නැත්නම් විදේශ පරිභෝජනය සඳහා අපි නිෂ්පාදන කරනවා කියන එක. ඒ හින්දා හරි වැදගත් මේ කොරෝනා කාලේ වුණත් අපිට ගිය අවුරුද්දට දැන් කොරෝනා වර්ෂයක් වුණාට අපේ ශාස්ත්‍රයට ඒක බලපල නැහැ කියලා තමයි අපේ වාර්තාවල පෙන්වන්න කරන්නේ. අපි හිටියට වඩා ඉස්සරහට ගිහිල්ලා කියලා. ඇත්තටම ගත්තොත් එහෙම ලංකාවේ අපි කුළුබඩු මෙට්‍රික් ටන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 60000ක් විතර අපනයනය කරනවා. අර ඉහත කිව්ව කුළුබඩු භෝග වලින් රුපියල් මිලියන 70000ක් විතර අපිට ආදායමක් එනවා. ඒවා ඇත්තටම අලුත්ම සල්ලි අලුත්ම අපි ඩොලර් කියලා ගත්තොත් විදේශ විනිමය අපිට ඍජුවම වෙන දේශීය වශයෙන් අපි ව්‍යාපාරයක් කරලා මුදල් හෙව්වොත් අපිට අපි අතරම තියෙන රුපියල් තමයි අපි අතර කැරකිලා තියෙන්නේ. නමුත් මේ කුළුබඩු අංශයේ තියෙන විශේෂත්වය තමයි මේ අලුත්ම සල්ලි එන්නේ. ඒ හින්දා කවුරු හරි කෙනෙක් මේ වැඩේට මේ ව්‍යාපාරයට යෙදෙන්න පුළුවන් නම් ඩොලර් 100ක් ඉපෙවුවොත් ඒක රටට ලොකු හයියක්. ලොකු ශක්තියක්. ඇත්තටම බැලුවහම මේකේ අපේ දසලක්ෂයක විතර පිරිසක් දැනටමත් යැපෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ රුපියල් මිලියන 70000 කොටස්කාරයෙක් වෙන සුළු හෝ ව්‍යාපාරයක් ආරම්භ කළා. එහෙම නැත්නම් මේ 70000 තව දිගුණ කරන්න පුළුවන් නම් ඔබට මං හිතනවා මේ තරුණ පිරිස් වලට ලොකු ආයෝජකයන් විදේශ රටවල ව්‍යාපාර කරපු නැත්නම් රැකියා කරපු නැත්නම් අපේ උපාධිධාරීන් ඉන්නවා. ඉතින් අපිට මඟ පෙන්වීමක් කරන්න පුළුවන් මේ ඔබ මේ කොහොමද මේ මෙච්චර මුදල් සම්භාරයකට ප්‍රවේශ වෙන්නේ, ඉන් කොටසක් වෙන් කරගන්නේ සහ රට වෙනින් ඔබේ යුතුයකම ඊට පස්සේ ඉටු කරන්නත් ඔබ ශක්තිමත් වුණාට පස්සේ බොහොම අවස්ථාවක් තියෙනවා. තාමත් තියෙනවා. ගිය අවුරුද්දෙත් අපිට කොරෝනා කියලා අපේ ශාස්ත්‍රයට කිසිම බලපෑමක් සිද්ධ වුණේ නැහැ. මේ අපනයන ශාස්ත්‍රයෙන් වෙනදා ලැබපු ආදායමට වඩා ලැබලා තියෙනවා. ඒක ලොකු දෙයක්. ඉස්සරහටත් ලොකු ඉඩකඩක් තියෙනවා. හොඳයි. අපි මේ පිළිබඳව කතා කරමු බස්නායක මහත්මයා. ඊට පෙර ආතු අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පෙර ආතුව හොයලා බලන්නට ඕන කරුණු සාධක තිබෙනවා. අපි මේ පිළිබඳවත් කතා බහ කරන්නට ඉදිරියේදී සූදානම් වෙනවා. විරාමයෙන් අනතුරුව රැඳෙන්නට කියලා ආරාධනා කරනවා. හරිත මන්සල වැඩසටහනත් සමගින් වේලාව පෙරවරු 10යි විනාඩි 42යි.
අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අපොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපෙනුත් පස්සේ දැන් අලුත් කාලේ පරිජස් දෙක තුනක ඉඩම් කෑල්ලක් වෙලාව. පේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබෝවන්. කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලාගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8න් ආරම්භෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරනා විසල් මෙහෙවර. අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන. හැම සිකුරාදාවකම පෙරවරු 8 සිට 9 දක්වා. අස්වැන්න. කෙතට නියරට තනන සවිඵල ගුවන් විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය. දෑහිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත්තාමන්ත්‍රණය. හරිත මන්සල වෙලාව පෙරවරු 10යි විනාඩි 48යි. හරිත බන්සල වැඩසටහන සමගිනුයි ඔබ එකතු වෙලා ඉන්නේ. අද දවසේ අපි කතා බහ කරන්නේ අපනයන කෘෂිකර්මාන්තය තුළ තරුණ ව්‍යවසායකත්වය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදනාංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර රුවන් බස්නායක මහත්මයයි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අද දවසේ කෘෂි රේඩියෝ මැදිරියට පැමිණිලා ඉන්නේ. අපි කතා බහ කරා තරුණයන් ඉලක්ක ගත කරගෙන ඇයි මේ වගේ වැඩසටහන් සිදු කරන්න, ඒ වගේම ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද, ඔබ ඉන්නේ කොතනද ව්‍යවසායකත්වය තුළ, ඒ වගේම අපනයන කෘෂිකර්ම ශ්‍රේෂ්ත්‍රී වර්තමාන දායකත්වය කොහොමද ශ්‍රී ලංකාව තුළ කියන කාරණාවන් පිළිබඳව අපි විරාමයට පෙර ආතුව කතා බහට ලක් කළා. දැන් අපි කතා කරමු බස්නායක මහත්මයා. අපි යම්කිසි නිෂ්පාදනයක් කරනවා. මේ සඳහා මූලාරම්භය පටන් ගන්නට පෙර ආතුව අපි ජීවිතෙත් යම් දේවල් සැලසුම් කරනවානේ. අපි යම්කිසි අපේ තේරෙන අවධියකට ආවට පස්සේ ඕනම පුද්ගලයෙක් අධ්‍යාපනය ලබා ගත්තට පස්සේ රැකියාව, විවාහය සහ ඉදිරියට කටයුතු පිළිබඳව යම්කිසි සැලැස්මක් තියෙනවා. ඒ සැලසුම් සමාජගත අත්දැකීම් අනුව ලබා ගන්නවා. අධ්‍යාපනයෙන් ලබාගත් අත්දැකීම් අනුව ලබා ගන්නවා. ඒ අනුව සකස් කරගන්නවා අරමුණුත් එක්ක, බලාපොරොත්තුත් එක්ක යම්කිසි මට්ටම්. ඒ වගේම තමයි යම් අවස්ථාවලදී අපිට ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හිතුනොතින් මේ සම්බන්ධයනුත් අපි යම් සැලසුම් පියවරයන් අනුගමනය කරගන්නවා, සැලසුම් සකස් කරගන්නවා. මේ වගේ අපි භෝග හදනවා, මේ වගේ නිෂ්පාදනයන් කරනවා, මේ වගේ තැන්වලින් අපි දායකත්වය ලබා ගන්නවා කියලා අපි සැලසුම් කරනවා. හැබැයි තියෙන ගැටලුවක් තමයි කාලයක් යද්දී ව්‍යාපාරයක් ආරම්භ කරලා
යම් කිසි අවස්ථාවක මේ ව්‍යාපාරය යම් යම් හේතුන් නිසා බිඳ වැටෙන්නට පුළුවන්. හැබැයි ඔබතුමා අර කිව්ව වගේ දැන් කොරෝනා කාලේ යම් කිසි මට්ටමකින් ව්‍යාපාර තත්වයන් යම් යම් අයගේ වැටුණා. හැබැයි ඔබතුමා කිව්වා අපනයන කෘෂිභෝග ශේත්‍රයේ එවන් වූ ආර්ථිකයෙන් වැටීමක් සිදු වුන්නේ නැයි කියලා. සහ මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් සහ හොඳ සැලසුමක් සහිතව යන ගමනක් නම් ඒ සම්බන්ධයනුත් හොඳ සැලසුමක් තියෙනවා නම් අපිට යම් කිසි තැනක නතර නොවි අපිට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙනවයි කියලා. ඉතින් අපි අර කතා කරමු අපි යම් කිසි නිෂ්පාදනයක් කරත් ඒ නිෂ්පාදනය තුළින් අපිට හොඳ ආර්ථික ලාභයක් අපි මේ හැමදේම බලාපොරොත්තු වෙන්නේ අපිට ආර්ථික වශයෙන් ලාභ ලබා ගන්නනේ අපිට මුදල් ලබා ගන්නනේ අපි එකතු කරන මූල්‍යමය ධනයට වැඩිපුර හෝ යමක් අපිට එකතු කර ගන්නට පුළුවන් නන්නේ අපිට වටින්නේ ඒ ව්‍යාපාරය තුලදී දැන් අපි හිතන්නට ඕනේ මේ ව්‍යාපාරය කරද්දී අපිට සල්ලි හොයන්නට පුළුවන් තැන කොහෙද කියලා අර කෙනෙක් කරනවාට අපිත් ඒ නිෂ්පාදනය කරලා එතෙන්නම යොමු කරනවද එහෙම නැත්නම් ඒ ප්‍රමිතියට වඩා හොඳ ප්‍රමිතියකින් හෝ ඒ නිෂ්පාදනයට වඩා යම් කිසි අගයක් එකතු කළ නිෂ්පාදනයකින් හෝ අපිට ඉදිරියට යන්නට පුළුවන් නම් වඩාත්ම වටිනවා. ඉතින් ඒ වගේ කරුණු අපි හිතන්නට ඕනි. දැන් අපි කතා බහ කරමු මේ බස්නායක මහත්මයා අපි අර කිව්වා වගේ සල්ලි තියෙන තැන් අපි හොයාගෙන යන්නට ඕනි. හොඳ ආර්ථික වාසි තියෙන තැන් හොයාගෙන යන්නට ඕනේ. ඒ වගේම දැන් අපි නිෂ්පාදනයක් විටක ලබාගත්තී වෙළඳපොලේදී මේ පිළිබඳව යම් කිසි ඉතිහාසගත කරුණු පිළිබඳව ඒ ලේබලයේ හෝ සඳහන් වෙනවා නම් ඔවුන්ගෙන් විමසීමේදී අපිට දැනගන්නට ලැබෙනවා නම් මේ නිෂ්පාදනය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. හැබැයි යම් යම් නිෂ්පාදනයන් තුළ මේ දේවල් දකින්නට විටක ලැබෙන්නේ නැහැ. අපි මේ පිළිබඳව කතා බහ කරමු කොහොමද මේ වාණිජ්‍ය ආර්ථිකය අපි හඳුනාගන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පෙර ආතුව. ඔව්. ඇත්තටම අපි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අපේ තියෙන ජීවිතයේ හැම දෙයක්ම අපි සැලසුම් කරනවා. උදේට අපි රැකියාවට නැත්තම් අපේ ගොවි බිමට යන්නේ කොහොමද කියන එක පවා අපි හොඳට සැලසුම් කරනවානේ. අපි නැගිටින්නේ කීයටද එන්නේ කීයටද වතුර ගෙනියනවද තේ ගෙනියනවද එනවද ඒ වගේ. ඉතින් මම දකිනවා අර ව්‍යවසායිකයන්ට ලංකාවේ ව්‍යාපාරිකයන් මේ සැලසුම කියන එක බොහොම ව්‍යාපාරික පැත්තෙන් අතහැරලා තියෙන්නේ. ඒක පැහැදිලිවම අපි දකිනවා. ඒකයි එතකොට අපි සැලසුම් කරනවා කියලා කියන්නේ යම්කිසි ඉදිරියට වෙයි කියලා හිතෙන ප්‍රශ්නවලට දැම්ම උත්තර හොයාගන්න එක ඇත්තටම. ඉතින් එහෙම නැතුව මෙහෙම වුණාට පස්සේ අයියෝ මම මෙහෙම වෙයි කියලා හිතුවේ නෑනේ. අනේ මෙයා මේ තරහ වෙයි කියලා මං හිතුවේ නෑනේ. මෙහෙම චෙක් එක රිටර්න් වෙයි කියලා. එහෙම නෙමෙයි. ඒක දැන් අපි විද්‍යාත්මක සැලසුමක් කියලා කියන්නේ එහෙම යාළුවා තරහ වෙයි කියන එකත් අපි දැම්ම දැනගන්න ඕන. චෙක් එකක් රිටර්න් වෙයි කියන එකත් දැම්ම දැනගන්න ඕන. ඉතින් අර ඒකට තමයි මේ මාර්ගෝපදේශනයක් දෙන්නේ. එහෙම දැන් ඒක අපිට අහන්න බලන්න මෙහෙම වුණත් කොහොමද කරන්නේ? මෙහෙම වුණත් කොහොමද කරන්නේ? ඉතින් ඒක තමයි සැලසුම කියලා කියන්නේ. අනිත් දේ තමයි අපිට මොනවා හරි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ගැටලුවක් කියලා කියන්නේ අපි ඒ ක්‍රමේ දන්නේ නැහැ කියන එක. දැන් කොරෝනා වලට බෙහෙතක් නැහැ කියලා කියන්නේ අපි ඒක දන්නේ නැහනේ. ඉතින් ඔක දන්නවා නම් කොරෝනා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ වගේ දැන් ඉහළ දැනුමක් අපිට තියෙනවා. ඉහළ තාක්ෂණයක් තියෙනවා. ඉහළ බුද්ධිමතුන් ලෝකේ අපේ රටේ අපේ ගමේ ඉන්නවා. ඉතින් ඒ පිරිස් එක්කලා තමයි මේ සැලසුම කරන්න ඕන. මං දැනට කියන්නම් මේ අපි ව්‍යාපාරයක් සැලසුම් කරනකොට අපිට ප්‍රධාන තියෙන උපක්‍රම නැත්නම් අපි සලකා බැලිය යුතු අංශ කීපයක් තියෙනවා. එකක් තමයි සල්ලි. දැන් අපි මොනවා කරලා වුණත් සල්ලිනේ මුදල්නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට එළියේ නැත්නම් සමාජ ක්‍රමයේ සල්ලි ගලන විදියක් තියෙනවා. ඒ ගලන විදිය බලලා ඒකට උපක්‍රම දැන් අපිට සාර්ථක ව්‍යාපාරිකයෙක් සමහරට අපිට වටපිට බැලුවහම පේනවා. ඉතින් මම කියන ලක්ෂණ එතුමා ළඟ ඒ ව්‍යාපාරික ළඟ හොඳට බලන්න තියෙනවා. ඉතින් ඒ ලක්ෂණ එයා දරාගෙන ඒ වැඩසටහන ව්‍යාපාරේ මෙහෙවන හින්දා තමයි එයා ව්‍යාපාරිකයෙක් වෙලා තියෙන්නේ. එයා ළඟ වැඩිපුර සල්ලි තියෙන්නේ. මේ සහ එයා දියුණුයි වගේ අපිට පේන්නේ. ඉතින් අපිත් ඒ ගුණාංග අපි තුල දරා ගත්තොත් අපිත් ව්‍යාපාරිකයෙක් වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. මොකද මේ සල්ලි ලෝකේ දැන් සීමා නෑනේ. ඒක ඩොලර්ද යෙන්ද රුපියල්ද ගැටලුවක් නෑ. ලෝක ලොකු ආර්ථිකයක් බිලියන ට්‍රිලියන ගානක සල්ලි තියෙනවා. ඉතින් අපිට ඕකෙන් මේ ලක්ෂ 2 3 4 5 10ක් ගන්නවා කියන උපක්‍රමයක් හදාගන්න එක මම නම් හිතන්නේ එච්චර අපහසු දෙයක් කියලා. හරියට මේ වැඩේ දැනගෙන අපි වැඩේට බැස්සොත්. මං මෙහෙම කියන්නේ එකක් තමයි අපි ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුතුයි එළියේ සල්ලි තියෙන්නේ කොහොමද කියලා. ඒක මං කියන්න. අනිත් දේ තමයි මේ ගැනුම්කරුවෝ කියන වර්ග ගොඩාක් තියෙනවා. නැත්නම් අපේ කුෂ්‍ය කාර්මික පැත්තෙන් අපි හිතුවොත් එහෙම කෑම මේස වර්ග ගොඩාක් තියෙනවා ලෝකේ.
හොඳද? එතකොට ඒ එක එක කෑම මේසෙට අපේ භාණ්ඩේ සුදුසුකම් ලැබලා අපි උනත් එහෙමනේ. දැන් මමත් එක්ක කෑමට වාඩි වෙන්න පුළුවන් වෙන්නේ මගේ සමාජ පන්තියට ගැලපෙන කෙනෙක්. ඔබත් ඒ වගේ. දැන් මම ගත්තොත් ලෝකේ ඉහළ ධනවතුන් එක්කලා මට වාඩි වෙන්න බෑ. එයාලගේ කෑම මේසෙට මට යන්න බෑ. ඒ වගේ කෑම මේසවල අපි තීරණ භාෂාවෙන් කියොත් ගොඩාක් තියෙන ලෝකේ. ඒතර අපිට කරන්න තියෙන්නේ මේ කෑම මේසෙට අපේ භාණ්ඩය අපිට යවා ගන්න නම් බොහෝ ගුණාංග ඒ තැනට ගැලපෙන ආකාරයෙන් කළ යුතුයි. අපි සරලව කියන මේ සහතික, ලේබල් එක, පැක් එක මේක මේ හොඳට හොදලාද කාබනිකද කියන එක විතරක්ම නෙමෙයි. ඒ කෑම මේස වලට තවත් බොහෝ සාධක තියෙනවා. බලපාන. ඒ සමාජ පන්තියට, ඒ සමාජ ක්‍රමයට අපි ඇතුල් වෙනවා නම්. මොකද ව්‍යාපාරයක් වෙළඳ භාණ්ඩයක් අලෙවි කරනවා කියන එක සමාජමය ක්‍රියාවලියක්. ඒකට සමාජ පන්ති තියෙනවා නම් ගොඩක් වෙළඳ උපක්‍රමත් ඒ සමාජ පන්ති අනුව වෙනස් විය යුතුයි. හරි. ඊළඟ දේ තමයි මේ ගැනුම් කරුවේ මම කිව්වා වගේ කෑම මේස. තව දෙයක් තියෙනවා අපි වැඩසටහන අපි හදා ගන්න විදිය. එතකොට මං ඉස්සලා කියන්නම් මේ සල්ලි තියෙන විදිය. එතකොට එළියේ සල්ලි තියෙන විදිය බලලා තමයි අපි වැඩසටහන් හදන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් එහෙම එළියේ මුදල් තියෙන්නේ කාණ්ඩ 4ක් යටතේ තමයි නැත්නම් පාරවල් 5කින් තමයි සංසරණය වෙන්නේ. එහෙම නැත්නම් සල්ලි ගොඩවල් එළියේ තියෙනවා වර්ග 5කින්. නැත්නම් ලේබල් 5ක් යටතේ තමයි තියෙන්නේ. ඔන්න බලන්න මේ වගේ ඔබත් බැලුවොත් ඔබටත් පෙනෙවි මේ විදිහට තමයි ලෝකේ සල්ලි තියෙන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් තියෙනවා කුෂි කාර්මික අංශයේ කියන්නේ සල්ලි කොටසක් තියෙනවා කුෂි කාර්මික අංශයේ, තව කොටසක් තියෙනවා කාර්මික අංශයේ, තව කොටසක් තියෙනවා සේවා අංශයේ, තව කොටසක් තියෙනවා ප්‍රතිපාදන විදියට, තව කොටසක් තියෙනවා සහනාධාර විදියට. හොඳට බලන්න. එතකොට කුෂි කාර්මික අංශයට වෙන් වෙලා තියෙන කොටස බැලුවම තියෙන්නේ මුළු ආර්ථිකයෙන් 10%යි. ලෝක ආර්ථිකයෙන් ගත්තත් 10%යි, අපේ රටේ ආර්ථිකයෙන් ගත්තත් 10%යි, අපේ පුද්ගලික ධනයෙන් පුද්ගලික පර්ස් එකෙන් ගත්තත් අපේ ආදායමින් 10%ක් තමයි අපි ආහාර සඳහා වියදම් කරන්නේ. ඊළඟ දේ තමයි කර්මාන්ත. ඒකයි අපිට කියන්නේ කුෂිකාර්මික අංශයේ ආයෝජනය කරාට ලාභ නැහැ. ගොවියා ඛේද වාචකයක ඉන්නේ කියලා කියන්නේ මේ සල්ලි නැති තැනක ආයෝජනය කරාම ඉතින් සල්ලි එන්න විදියක් නැහැ. ඒක තමයි පළවෙනි දේ. ඒතර ඊළඟ කණ්ඩායම තමයි කාර්මික කණ්ඩායම. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම කර්මාන්ත ශාලාවක් දාලා දෙන. අපි ගත්තොත් කුළුබඩු කර්මාන්ත ශාලාවක්, එහෙම නැත්නම් ගාමන්ට් එකක්, එහෙම නැත්නම් මොනවා හරි සබන් හදන කර්මාන්ත ශාලාවක් ගත්තාම එයා ඒ කාර්මික භාණ්ඩ සඳහා වෙන් වෙලා තියෙන ආර්ථික කොටස 30%යි. ඒකයි අපිට පේන්නේ මේ කර්මාන්ත ශාලත් වැහෙනවා කියලා. ඒ කියන්නේ ගොවියා කොහොමදත් අසරණයි. ඊට පස්සේ කෑ ගහනවා කර්මාන්ත හිමියෝ අයියෝ මෙහෙමයි අපිට රැකියාව දෙන්න විදියක් නැහැ, මේ පඩි ගෙවන්න විදියක් නැහැ, කර්මාන්ත වෙන. මොකද ලෝක ආර්ථිකයෙන් 30%යි කර්මාන්ත හිමියෝ සඳහා වෙන් වෙලා තියෙන්නේ. ඒතකොට ඊළඟ කොටස තමයි සේවා. සේවා කොටස කියලා කියන්නේ මොනවා හරි ශ්‍රමයක් හරි හැකියාවක් හරි මොනවා හරි තොරතුරක් දීලා හරි මුදල් කොටසක් ගන්න නැත්නම් වෙන් වෙන කොටස විදියක් තියෙනවා සමාජ ක්‍රමයේ. උදාහරණයක් අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඇඩ් එක රුපියල් මිලියනයි කියලා කියනවා. එහෙම නැත්නම් පොඩි වෙළඳ දැන්වීමක් දාලා මේකට ලක්ෂ 5යි කියනවා. ඉතින් ඒ වගේ පොඩි සේවා කොටස කියන්නේ එහෙමත් සල්ලි උපයනවා. සමහරට වචනයයි දෙකයි ලොකු ගාණක් හොයනවා. ඉතින් ඒ කොටස එහෙම නැත්නම් සංචාරක කර්මාන්තය මොනවා හරි සේවයක් සපයලා ඉහළ මුදලක් එතනින් උපයා ගන්නවා. ඒකට ඒ සේවා කොටස. ඊළඟ දේ තමයි සහනාධාර. මේ රජයෙන් වගේ දෙන සහනාධාර. එහෙම නැත්නම් අපේ පවුලෙන් අපිට කවුරු කරන උදව්. ඉතින් අපි උදාහරණයකට ව්‍යාපාරිකයෙක් අරන් බැලුවොත් ඒ ව්‍යාපාරිකයා ඔය මුදල් වර්ග 5ෙන්ම මුදල් උපයන්න උපාය මාර්ගය යොදලා තියෙනවා. උදාහරණයක් අපි බේකරියක් ගත්තත් ඕක පේනවා. බේකරියක් ගත්තොත් අපි කියමු එයා පාන් පිටි විකිනුවොත් මේ කුෂිකාර්මික වගේ රුපියල් එයාට ලාභ අඩුයි. ඒ කියන්නේ අපි කියමු රුපියල් 5ක් විතර තියාගෙන පිටි විකුණනවා. ඒතර එයා කාර්මික කොටස තමයි බේකරියක් දැමීම. බේකරියක් දානකොට එයා පාන් හදනවා, බනිස් හදනවා. ඒ බේකරිය ඉඳලා තොග මිලට විකුණනවා. එතකොට ඒකටත් එයාට එහෙම ලාභ නැහැ. එතකොට එයා කරන්නේ ඊළඟට එතන ළඟ කඩ කාමරයක එයා දානවා තේ කඩයක්. ඉතින් ඒකෙන් වෙන්නේ අර පාරිභෝගිකයා ළඟ තියෙන සේවා සඳහා එයා වියදම් කරන්න තියෙන කැමැත්ත තියෙන තැනින් තේ එකක් දීලා බනිස් එකක් දීලා පාන් පිටි කිලෝ එකක මුදල එයා බනිස් එකකුයි තේ එකකුයි දීලා පාන් පිටි කිලෝ එකේ මුදල සේවාවක් විදිහට ලබා දීලා ඉල්ල ගන්නවා.
අනිත් දේ තමයි සමහරට ඒ කඩකාමරේ හරි නැත්නම් ව්‍යාපාරය කරන්න මුදල් දීලා තින්නේ ඒ ව්‍යාපාරිකයෙක්ගේ පියා වෙන්න පුළුවන්, සහෝදරෙක් වෙන්න පුළුවන්. ඒතකොට ඒක අපිට අර ප්‍රතිපාදනයක් එකපාර මිලියනයක් දීලා කියනවා කඩේ කරන්නකෝ කියලා. එහෙම නැත්නම් රජයෙන් වගේ සහන ආධාර දෙනවා මේමයි පාන් පිටි මිලට අපි ඔයාලට මෙච්චර ස්ථාවර මිලකට දෙනවා කියලා. ඒතකොට බැලුවහම ওই පහම ඒ ව්‍යාපාරිකයා ළඟ තියෙනවා. ඒ කියන්නේ එළියේ සල්ලි තියෙන විදියවල් පහක් තියෙනවා. ඒ පහේ සල්ලි සුළු සුළු වශයෙන් ගන්න ක්‍රම පහක් තියෙනවා. දැන් රෙදි කඩයක් ගත්තත් එහෙමයි. දැන් අමුරෙදි විකුණුත් එයා කුෂි කාර්මිකර 10% වගේ මීටර් මැනලා දුන්නොත් එහෙම ලොකු ලාභයක් නැහැ. ඊට පස්සේ එයා කාර්මිකවරු තමයි මැෂින් 10ක් විතර දාලා ඇඳුම් පොඩ්ඩක් මහලා තොග මිලට දෙනවා. ඊට පස්සේ ඇඳුම් කඩයක් දාලා පොඩි රෙදි කෑල්ලක් වුණත් එයා රුපියල් 1000ට 2000ට 5000ට විකුණනවා. ඒතර ඒ සේවා කොටසින් පාරිභෝගිකයා කැමැත්තෙන් ඉන්න මුදල් ප්‍රමාණය ඒ හරහා ගන්නවා. ඊළඟ තමයි කවුරු හරි බැංකු නායකින් හරි නැත්නම් රටේ ඉන්න යාළුවෙක් හරි මුදල් දීලා එයාට ව්‍යාපාරේ ගොඩනගන්න දෙන එක තාත්තා හරි කමන්නේ. අනිත් එක තමයි රජයේ දෙන මොනවා හරි සහන ආධාර. ඉතින් ওই පහම අපිට ඕනම ව්‍යාපාර ගමේ මුදලාලි දිහා බැලුවොත් අපිට පේනවා එයා කුෂි කාර්මික කොටසේ සල්ලි, කාර්මික කොටසේ සල්ලි, සේවා කොටසේ සල්ලි සහ ප්‍රතිපාදන සහ රජයේ සහන ආධාර. ඔය කියන පහෙන්ම එයා මුදල් රැස් කරනවා. එතකොට අපි ගොවි මහත්තයෙක් ගත්තොත් අපිට පේන්නේ මේ කුෂි කාර්මික භාණ්ඩයක් විතරක් එයා නිෂ්පාදනය කරලා අලෙවි කරන්න උත්සාහ කරන. එතකොට අර පාරිභෝගිකයා තව විදියවල් 4කින් වියදම් කරන්න ඉන්න සල්ලි අපේ ගොවි මහත්තයා ළඟට ඍජුව යන්නේ. ඒකයි මේ තරුණ ව්‍යවසායකයෝ මේකට මැදිහත් වෙන්න කියන්නේ. එතකොට අනිත් සේවා වෙළඳපොළ ඊට පස්සේ සහනාධාර සහ කාර්මික භාණ්ඩ කියන උපක්‍රම වලට එයාගේ වැඩසටහන මෙහෙවන්න පුළුවන්. සාමාන්‍ය ගොවි මහත්තයෙක්ට ඇත්තටම අමාරුයි මේ ජාත්‍යන්තර මට්ටමේ මෙච්චර ලොකු දැනුමක් එයාට පරිහරණය කරන්න අමාරුයි. ඒකයි මේ තරුණ පිරිස කියන එක ඉලක්ක කරේ. ඒක තමයි වෙළඳ උපක්‍රම. මං හිතන්නේ අපේ අපනයන කරුවොත් ওই ගැටලුව දැන් අපි එක භාණ්ඩයක් නිෂ්පාදනය කරගෙන අනේ අපේ මේක ගන්නකෝ කිව්වට ඒක එතන වෙළඳ ගැටලුවක් හරි ඒක හොඳට ගියොත් හොඳයි. ගැටලුවක් ආවොත් අර මේ අපිට එයාට ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් අපිට පේන්නේ ලොකු ව්‍යාපාරිකයෝ මේ සමාජ ක්‍රමයේ වෙළඳ ආර්ථික වෙළඳ පොලේ තියෙන මුදල් ගොඩවල් පහෙන්ම මුදල් උපයන්න උපක්‍රම යාලා හදලා තියෙන බවක් හොඳට බැලුවොත් අපිට පේනවා. සමහරු ෂෙයා මාකට් එකේ දාලා තියෙනවා, සමහරු බැංකුවල දාලා තියෙනවා, මේ සමහරු ෆැක්ටරි වල දාලා තියෙනවා, සමහරු පිට රටවල් වල බැංකු වලින් ණය අරන් තියෙන එක යාළුවෝ සල්ලි දීලා තියෙන එක විදියට එයා සුරක්ෂිත කරගෙන තියෙනවා තමන්ගේ ව්‍යාපාරේ. හැබැයි අපේ ගොවි මහත්තයගේ ව්‍යාපාරය රැකලා දෙන්න එහෙම ක්‍රම නැහැ කියලා අපිට පේනවා. ඉතින් එයා අසාර්ථකයි වගේ එයා ගැටලුකාරී කියලා පේන්නේ ඒකයි. එක ගැටලුව. එක ප්‍රශ්නයක්. අනිත් දේ තමයි ගැනුම්කරුවෝ. ගැනුම්කරුවෝ අපිට බැලුවහම අපිට ගොඩාක් වෙලාවට අපිට අපේ කර්මාන්තකාරයන්ට පේන්නේ එළියේ තියෙන කුෂි කාර්මික භාණ්ඩයක් එහෙම නැත්නම් අපි සුදුගම් මිරිස් කුරුඳු ඒ වගේ දේවල් සකස් කරලා කාර්මික භාණ්ඩයක් විදිහට සකස් කරලා අලෙවි කරලා තියෙන්නේ බැලුවහම බ්‍රෝකර් කෙනෙක්ට. එතකොට කුෂි කාර්මික කියන එක අමුද්‍රව්‍ය ගැටලුවක් නම් ඊට පස්සේ කාර්මික භාණ්ඩ කියන එක අපි කියවනේ ලොකු වෙළඳ ලාභයක් නැහැ කියන එකත් නම් ඒක දෙන්නෙත් බ්‍රෝකර් කෙනෙක් නැත්නම් අපි කියන අතරමැදි පුජ්‍යලෙක් නම් අපි ගොඩක් වෙලාවට අන්තර්ජාලය ගහලා බැලුවහම මේ අපිට බ්‍රෝකර් කෙනෙක්ගේ සම්බන්ධතාවය තමයි අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. එතකොට බ්‍රෝකර් කියලා කියන්නේ වෙළඳපොළේ ඉන්න එක ගැනුම්කරුවෙක් විතරයි. එයා කරන්නේ එයාගේ වටපිටාවේ තියෙන වෙළඳපොළ දිහා හොරෙන් බලන් ඉඳලා කාගේ හරි දඟපටත් බ්‍රෝකර් කෙනෙක් වෙන්න පුළුවන්. කඩ ඔය සුපර් මාකට් වලට ගිහිල්ලා අහන්න පුළුවන්. කලමනාකර මහත්තයාගෙන් අනේ මොනවද දන්නේ මේ දවස්වල වැඩිපුර යන්නේ කිව්වම එයා කියනවා රයිට් මේ බඩු ටික ගේන්නකෝ අපි ගන්නම් කියලා. ඉතින් ඒ වගේ කවුරු හරි නිෂ්පාදකයෙක්ට අපි ඊමේල් එකක් හරි වෙබ් එකේ හරි පබ්ලිෂ් කරනවා මට මේක ඕන කියලා. ඉතින් අපේ කාර්මික නැත්නම් කර්මාන්ත ශාලා හිමියන්ට තියෙන ගැටලුව තමයි බ්‍රෝකර්ස්ලට අහුවීම. ඒතර බ්‍රෝකර් කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ. එයා ඒක හොඳට ගියොත් හොඳයි. එයා අපිට ගැටලු වෙන තැනදී අපිව අතහැරලා යනවා. තව පිරිසක් ඉන්නවා ඇත්තම ව්‍යාපාරිකයෝ. උදාහරණයක් ගත්තොත් අපේ රටවල් වල නිෂ්පාදන පදනම තියනවා වගේ බටහිර රටවල් වල තියෙන්නේ පාරිභෝගික පදනම. එතකොට පාරිභෝගික පදනම කියන්නේ බඩු ඉල්ලා සිටින කට්ටිය. ඒ ඔක්කොටම බඩු ඕන කෝටි 100ක් ඉන්නවනම් ඒ රටක ඒ කෝටි 100ටම බාන්න ඕන. ඒතර අපි ළඟ තියෙන්නේ නිෂ්පාදන පදනම. එතකොට අපේ කෙනෙක් අපි කියනවා වගේ මේ තරුණ ව්‍යවසායකයෙක් තරුණ ව්‍යාපාරිකයෙක් හැදෙන්න ඕන කියනවා වගේ ඒ රටෙත් කියනවා මෙහෙමයි ඒ රටක ඇත්තටම රස්සාවකදී ගෙවන්නේ යපුම්
ආදායම විතරයි ගොඩක් වෙලාට. ඒ හින්දා ඒ රටවල් වල ඇත්තටම ප්‍රොමෝට් කරන්නේ නැත්නම් වැඩි දියුණු කරන්න මේ උනන්දු කරවන්නේ තරුණ පිරිස් මේ ව්‍යාපාර කරන්න කියලා. මොකද රැකියාවක ලබන මාසික ආදායම ව්‍යාපාරයත් තුළ එක දවසකින් හොයන්න පුළුවන්. ඒ රටේ හොයන්නත් පුළුවන් මේ රටේ හොයන්නත් පුළුවන්. එතකොට ඒ රටෙත් ඒ වගේ තරුණ ව්‍යවසායකයෝ බිහි වෙලා ඉන්නවා ගොඩක්. එතකොට ඒ වගේ ව්‍යවසායකෙක් මේ රටේ ඉන්න ව්‍යවසායකෙක් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගත්තොත් ඒ ව්‍යවසායකයා මේ රටේ ඉන්න ව්‍යවසායකයා රකින්නවා මේ ව්‍යවසායකයා ඒ රටේ ඉන්න ව්‍යවසායකයා රකින්නවා. එයා බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි. එතකොට ඒ රටවල් වල ව්‍යාපාරයක් කරන්න විශාල වශයෙන් සහයෝගයක් තියෙනවා. උදාහරණ ගත්තොත් බැංකු ණය නොමිලේ දෙනවා, තාක්ෂණය නොමිලේ, ඕනම රටකට වීසා දෙනවා මට අවශ්‍ය දැනුම ලබා ගන්න කියලා. ඒ වගේ අර අපිට නැති පහසුකම් ඒ රටවල ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තට මේ දෙවෙනි ඇත්තම ව්‍යවසායකයා හොයාගන්න එක තමයි අපිට ওই සාර්ථක ව්‍යාපාරයක් පිටිපස්සේ ඇත්තටම බැලුවම වෙලා තියෙන්නේ. ඇත්තම ගැනුම්කාරයෙක් ඉන්නවා, බ්‍රෝකර් කෙනෙක් නොවන. ඒක එකක්. අනිත් දේ තමයි ට්‍රේඩර් කියලා කට්ටියක් ඉන්නවා. එතකොට ඒ රටවල් වල ට්‍රේඩර් කියන එක කියලා කියන්නේ අර වගේම වෙනස් වර්ගයේ ව්‍යවසායකෙක්. එයා කරන්නේ උදාහරණයක් ගත්ත ටොයෝටා කියන කම්පැනි ගත්තොත් ඒ කම්පැනි පිටිපස්සේ ඉන්න ලක්ෂ ගානක පාරිභෝගික පිරිසක්. ටොයෝටා යුනිවර්සිටි එක, ටොයෝටා සම්පකාරය, ටොයෝටා හොස්පිටල්, ටොයෝටා මොන්ටිසෝරි එහෙම ඒ වගේ ලොකු පාරිභෝගික ජාලයක් තියෙනවා. ඒත් මේ ට්‍රේඩර්ස් කියන කට්ටිය ගිහින් කරන්නේ අර ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට අපේ භාණ්ඩය ගැන කියලා දෙනවා. මේක තමයි ලංකාවේ තියෙන ලෝකේ තියෙන හොඳම ගම්මිරිස්, මේක තමයි හොඳම කුරුඳු, මේක සෞඛ්‍යයට හොඳයි, මෙහෙමයි කියලා අර අපි දෙන තොරතුරු එයාලට ඉදිරිපත් කරනවා. නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒකට එයාලට අපිට අනිත් වෙළඳ පොලේ තියෙන භාණ්ඩයට වඩා අපේ භාණ්ඩය හොඳයි කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් නම් එයාලා අපිට එකපාරම ලක්ෂ ගානක ඕඩර් එකක් දෙනවා. ඒක තමයි ට්‍රේඩර්. ඒ වගේ තව ඉන්නවා මේ අපි කියනවා මේ වොලන්ටියර්ස්ලා කියලා. එහෙම නැත්නම් ස්වේච්ඡාසේවී වේදන පිරිසුත්. ඒවත් ප්‍රධාන චරිතේ රටවල් වල. උදාහරණයක් ගත්තොත් ආගමික නායකයෝ වෙන්න පුළුවන්. සමහරට පෙන්ෂන් ගියපු විද්‍යාඥයෝ වෙන්න පුළුවන්. කවුරු හරි කමන්නේ ඒ රටවල් වල ස්වේච්ඡාසේවයේ යෙදෙනවා. තමන් ප්‍රධාන රැකියාවේ යෙදුනට පස්සේ තමන්ගේ විශ්‍රාම කාලේ ස්වේච්ඡාසේවයේ යෙදෙනවා. ඒතර ඒ පිරිසුත් මේ වෙළඳ ව්‍යාපාර දියුණු කරන්න, සමාජ සේවයට මේ වගේ අලුත් තරුණ කට්ටිය එනකොට උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා. දැන් මට මගේ කෝපි ව්‍යාපාරේ මම වැඩසටහන මෙහෙවනකොට මට ලෝකේ ඉන්න ඒ වගේ ඉහළම මේ කියන චරිත ඔක්කොම හම්බුණා. බ්‍රෝකර්ස්ලත් හම්බුණා, ස්වේච්ඡා සේවකයෝ මෙහි ඇවිල්ලා අතින් වේදම් කරගෙන අපේ අඩුපාඩු හදනවා යාලා. එයාලට ඒක තමයි සතුට. අපිට සමහරට ලියුමක් විතරයි දෙන්න තියෙන්නේ. අනේ මෙයා ස්වේච්ඡා සේවකෙක් ඇවිල්ලා මේක කරාට කමක් නැහැ කියලා. මේ ඒ වගේ එහෙම ස්වේච්ඡා සේවයක් ලංකාවේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ නැගිටින්න හදන කෙනෙක්ට මේ උදව් දෙන්න ප්‍රවීණෙක් පරිණත පුද්ගලයෝ ස්වේච්ඡාවෙන් ඉන්න ඒකත් අවශ්‍යයි. සමාජයේ තියෙන ස්වේච්ඡා සේවය කියලා කියන්නේ බොහොම ගෞරවනීය අත්දැකීම් පිරිපුන් කට්ටිය එළියට සටනට බහින්න ඕන මේවා එන්න. ඉතින් බටේ රටක තියෙන දේ තමයි ඒ වගේ කවුරු හරි අලුත් අදහසක් අරගෙන එළියට එනකොට එයාට උදව් කරන්න 100 ගානක පිරිසක් ඉන්නවා. තාක්ෂණික පැත්තෙන්, දැනුමින්, අත්දැකීම් බහුල විද්‍යාඥයෝ, කෝටිපතියෝ. මොකද එයාලට දැන් අපිට තියෙන ගැටලුව තමයි අපි කීයක් හරි හොයාගන්නේ කොහොමද කියන එක තියෙන්නේ. එයාලා ඒ සීමාව පහු කරලා තියෙන්නේ ඇත්තටම. එතකොට එයාලා බලන්නේ අනිත් පැත්තට. මං කාටද අද දවසේ උදව් කරන්නේ කියන එක තමයි එයාලගේ සතුට. අපි සතුටු වෙන්නේ අපිට මොනවද අද ලැබෙන්නේ කියලා. ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වගේ චරිත ඒ අපි වැඩසටහනක් හදනකොට මම තරුණ පිරිස් ඉලක්ක කරෙත් ඒකයි මෙච්චර පුළුල් පරාසයක දකින්න පුළුවන් අපිට මග පෙන්වීමක් ඇතරම කරන්න පුළුවන්. එතකොට ඒ වගේ සමාජ ක්‍රමයකට ගැලපෙන වැඩසටහන මේ හැදුවොත් අපිට ඇත්තටම වියදම හරි අඩුයි. ගොඩාක් දේවල් නොමිලේ හම්බෙනවා. දැනුම, තාක්ෂණය, මුදල් පවා. ඉතින් ඒකට සුදුසුකම් ලබන එක තමයි මේ තරුණ ව්‍යවසායකයෝ කියන පිරිස කළ යුත්තේ. එතකොට බත්සනායක මහත්මයා අපි හිතමු දැන් අන්තර්ජාතික වෙළඳාමේදී ඒ රටවල් සමග ගැලපී කටයුතු කරන්නට නම් අපි මොන වගේ දේවල්ද කරන්නට ඕනි? ඔව් ඇත්තටම දැන් මට මෙහෙම අපිට ලිස්ට් එකක් විදිහට කිව්වොත් එහෙම මගේ අත්දැකීම් විදිහට ගත්තොත් එයාලා දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ භාණ්ඩයක් හදලා නිකන් විකුණන්න හදනවනේ. එතකොට භාණ්ඩයක්ම විතරක් නෙමෙයි එයාලා හරි කැමති අපි උදාහරණයක් ගත්තොත් එහෙම
අපි දැන් මං අර කිව්වා වගේ වෙළඳ දැන් යාලා අහන ඔයාලා දැන් ඔයා මේකේ කොහොමද දැන් සමහරලාට පාඩු ඊතර පාඩු වලක්ක ගන්න කොහොමද? ඒකට එයා කියන මේ අයින් කරන ද්‍රව්‍ය වලින් ඔයා නිෂ්පාදනයක් කරන්න. එහෙම නැත්නම් ඔයා ගබඩා කරන්න. නැත්නම් මේ විදිහට බඩු හදලා දෙන්නකෝ. අපි අනිත් වෙළඳ පොළට ඉදිරිපත් කළා වට ලාභ දෙන්න. ඔයාට මේ මොකද්ද ප්‍රවාහනයේද ගැටලු ගබඩද ගැටලු කියලා. ඉතින් එයාලා එක්ක ඔයාලා සල්ලි ගන්න ක්‍රමයක් කියනවා, ප්‍රොපෝසල් එකක් දාන ක්‍රමයක් කියනවා, නැත්නම් දානපතියට කියලා හරි අරන් දෙනවා. ඒ වගේ එහෙම එකක් තියෙනවා. අනිත් දේ තමයි පසුබිම. ඉතින් මේ හැම දෙයකම අපේ පසුබිම අපි වැඩපිළිවෙලකද ඉඳලා මේ සටන මෙහෙවන්නේ කියන එක යාලා අපි දිහා හොරෙන් බලන් ඉන්නවා. උදාහරණයක් ගත්තොත් එයාලා කැමති මේ මා ලිස්ට් එකක් නිකන් කියන්න භාණ්ඩයක් නිපදවන වැඩපිළිවෙල. ඒතර අපි මොනවා හරි ගම්මිරිස් කියන්නකෝ, කුරුඳු කියන්නකෝ, කෝපි කියන්නකෝ. ඒතර එයාලා හරි කැමති මේක වැඩපිළිවෙලක් යටතේ අපි කියමු දැන් ඔන්න රාජ්‍ය අනුග්‍රහය යටතේ ගොවි සංවිධානයක් පිටවලා මේ දුප්පත් මිනිස්සුන්ගේ තියෙන සුළු ගෙවතුල තියෙන දේවල් එකතු කරලා ග්‍රාමීය සැකසුම් මධ්‍යස්ථානයකදී කාබනික විදිහට හදලා ගේන වැඩසටහන තමයි මේ රජයෙන් තමයි අධීක්ෂණය කරන්නේ. ඒ වගේ. ඒතර ක්‍රියාත්මක වෙන සංකල්පය. ඒතර අපි කරන්නේ මොකද්ද? සුළු ගොවියන්ගේ නිෂ්පාදන වලට වෙළඳ පොලක් හැදීම තමයි අපේ සංකල්පය. ඒ වගේ ඊට පස්සේ සමාගමක් ලෙස ලියාපදිංචි, හොඳ වෙළඳ නාමයක් දැමීම, වෙබ් අඩවියක්, ලිපි ලේඛන, සහතික ඒ වගේ දේවල් එකතු කරගෙන තියෙන එක. ඊට පස්සේ භාණ්ඩයක් සමග ගෙතුන කතාවක්. ඒ වගේ මේ පසුබිම් කතාවක් කියලා බලාපොරොත්තු වෙනවා. අපිත් එහෙමයි. දැන් අපි ගිහිල්ලා වෙළඳ පොලෙන් මොනවා හරි භාණ්ඩයක් ඔබත් හොඳට මතක් කරලා බලන්න. භාණ්ඩයක් මිලදී ගන්නකොට අපි දන්නේම නැතුව ලොකු තොරතුරු තොගයක් අපි හොරෙන් බලනවා මේක දිහා. අපි මේකේ මිල කීයද, බ්‍රෑන්ඩ් එක මොකද්ද, මේකේ සෞඛ්‍ය ගුණදොස් මොනවද, මේක විසයිද, කොච්චර කල් තියන්න පුළුවන්ද, මේකේ භාගය කීයද, පුල් බෝතලේ කීයද, ලූස් ගන්නවා නම් කීයද, කවුද මේක හදන්නේ, ඇයි මේක හදන්නේ, විස වුණොත් මොකද වෙන්නේ, එහෙම කියලා තොරතුරු ගොඩක් අපි නොදැනුවත්වම අපි බලාපොරොත්තු වෙනවා. අපි බැලුම්ට එහෙම හොයනවා කියලා පේන්නේ. නමුත් අපි වෙළඳ භාණ්ඩයක් හදලා අර වගේ ඉහළ සමාජයකට පිළිගන්නනකොට මේ ඒවා ඊට වඩා විධිමත්ව තිබිය යුතුයි කියන එක තමයි පසුබිම. යම්කිසි එතකොට ඇත්තටම ගත්තාම භාණ්ඩයකට කියන්නේ ද්‍රව්‍යමය වටිනාකම හරි සුළුයි ඇත්තටම. නමුත් මිල වෙන්නේ අර ඒත් එක්කම අපි අගයකුතු කළ දැන් අපි ගොඩාක් කරට අගයකුතු කළ කියනකොට අදහස් කරන්නේ මේ කුඩු කරනවාද, පවුඩර් කරනවාද, ටින් කරනවාද, ඒ පැක් කරනවා ඒකම නෙමෙයි. ඒකේ වටිනාකම් තමයි හොඳ වෙළඳ නාමයක් තියෙන එක, භාණ්ඩයක් ගැන තියෙන කතාවක් තියෙන එක, යහපත් නිෂ්පාදන පිළිවෙත් වගේ අනුගමනය කරලා තියෙනවා. යම්කිසි ප්‍රමිති සහතික තියෙනවා, පරිසර හිතකාමී, ආකර්ෂණීය ඉදිරිපත් කිරීම, අපේ ගොවිපලක තමයි නැත්නම් අපේ කර්මාන්ත ශාලාවක තමයි මේක අපි හදන්නේ. ඊට පස්සේ අපිත් හොඳ අධ්‍යාපනය කියන්නේ ඒකේ ඉන්න ව්‍යාපාරිකයත් ඉහළ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. සේවක පිරිස ගත්තත් බලන් ඉන්න හරි ආසයි යාලා වැඩ කරනවා. ඒ වගේ මේ අලුත් රිසර්ච් යනවා, අලුත් දේවල් කොරෝනා වලට අපි මෙහෙම තමයි මේක දැන් නිෂ්පාදනය කරන්න කියලා අලුත් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් යන එක. ඒ වගේ අර භාණ්ඩයට අමතරව ඒකේ පිටිපස්සේ තියෙන විශාල කතාවක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් තමයි යාලා සැකහැර දැනගන්නේ මෙයා මේ ඇත්තම නිෂ්පාදකයෙක්. මෙයා හරි පාරිභෝගිකයන් ගැන මෙච්චර මෙයා හිතනවා, පරිසරය ගැන මෙච්චර හිතනවා, එයාගේ සේවකයෝ ගැන මෙච්චර හිතනවා කියන දෙන සහතිකය තමයි ඒ තිරින් පිටිපස්සේ කතාව. අපි එයා ඉල්ලන්නේ හැබැයි එයා අනිවාර්යෙන් ඒක බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් එයාට හැකි වෙලාවක එයා ඇවිල්ලා නිරීක්ෂණය කරලා ඒකෙන් තමයි අවසාන නිගමනයට ගන්න අපෙන් භාණ්ඩ මිලදී ගන්නවද නැද්ද කියලා. එතකොට අපි දන්නවා ලංකාවේ ගොඩාක් දේවල් වල එහෙම අපි ගොවි සංවිධානයක් පිටන් හිටියට මේ ඔන පොඩි ළමයින්ට ඉස්කෝලේට සපත්තු සෙරප්පු දුන්නා කිව්වට ඒවා එහෙම නෙමෙයි. ඊට වඩා පුළුල් දෙයකින් බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන. අනිවාර්යයෙන්ම ඒ වගේම බස්නායක මහත්මයා දැන් මේ අපිට කාලය පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවානේ. නමුත් මේ තවත් දීර්ඝව මේක කතා බහ කරන්නට තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් අපි කාලෙත් එක්ක තියෙන ගැටලුවක් නිසා අපි කතා බහ කරමු කෙටියෙන්. අපිට ව්‍යාපාරයක් දැන් මට ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ඕනේ කියලා හිතුනොතින් මං කාගෙන්ද අත්වැල් ලබා ගන්නෙ, දැනුම ලබා ගන්නෙ, උපදේශනය ලබා ගන්නෙ කාගෙන්ද? ඔව් අපි අපනයන කුෂිකාර්ම දෙපාර්තමේන්තුව විදියට අපි ප්‍රධාන වශයෙන් කුළුබඩු සම්බන්ධයෙන් තමයි වගා කටයුතු වල ඉඳලා අපනයන වෙළඳපොළ දක්වා තියෙන ඒ කියන දාමයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ. එතකොට අපනයන කුෂිකාර්ම දෙපාර්තමේන්තුවේ ගැටබේ තියෙන කාර්යාලයෙන් ප්‍රධාන කාර්යයෙන් අන්තර්ජාලයට ගියොත් ඔබට බලන්න පුළුවන්. අපේ දෙපාර්තමේන්තුවේ නම ගැහුවොත් අපේ මේ වෙබ් අඩවිය, ඊට පස්සේ Facebook එක, ඒ වගේම YouTube channel එක,
ඒ නම ගැහුවාම එනවා. එතකොට මම විශේෂ නියෝජනය කරන්නේ තොරතුරු කේන්ද්‍රයේ මාධ්‍ය සංවේදනාංශයේ තොරතුරු කේන්ද්‍රයේ. එතන අපි ඍජු මාර්ගෝපදේශනයක් දෛනිකව කරගෙන යනවා. මේ දවස්වල නම් අපි කොරෝනා හින්දා යම්කිසි සීමා පැනවිලා තියෙනවා ඒකට ප්‍රවේශ වීමට. නමුත් අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් Facebook එක ඔස්සේ ඔබේ තියෙන ඉල්ලීමක් ඉදිරිපත් කරොත් ඒකට පිළිතුරු හම්බ වෙනවා. ඒ අරුණම දුරකථන මාර්ග වලිනුත් අපි ඍජු මඟ පෙන්වීමක් කරලා දෙනවා. එතකොට අපනයන කුෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ඔය මම කිව්ව ඒ කියන්නේ වගා කටයුතු වල ඉඳලා අන්තර්ජාතික වෙළඳපොළට යනකම් අවශ්‍ය මුළු 10%ටම අදාළව තමයි අපේ වැඩසටහන් කෙරෙන්නේ. රජයේ වැඩසටහන් එක්ක වගා කටයුතු, එහෙම නැත්නම් ඔබ කර්මාන්ත ශාලාවක් දානවද කියන එක, එහෙම නැත්නම් ඒ වගා වලට අවශ්‍ය ප්‍රමිති සහතික නිකුත් කරන එක, ඒ වගේම නැත්නම් තියෙන වගාවකින් අපිට අස්වැන්න උපරිම ගන්න මොකද්ද දෙන්න පුළුවන් සහයෝගය. ඒ වගේ මොකද කුළුබඩු කියලා කියන්නේ හැමතිස්සෙම බොහොම ඉහළ මිලක් තියෙන රුපියල් 1000ක් විතර ආසන්නයේ තියෙන දෙයක්. ඉතින් ඒ වගා කටයුතු වගා කරන කෙනෙක්ටත් එතන ව්‍යවසායකයෙක් වෙලා එහෙම ලාභ ලබන්නත් පුළුවන්. කර්මාන්ත ශාලාවක් දාලා එහෙම ලාභ ලබන්නත් පුළුවන්. අපනයන කරුවෙක් වෙලා එහෙම ව්‍යාපාරයක් ගෙනියන්නත් පුළුවන්. ඊට අමතරව මේ කුළුබඩු කර්මාන්තේ තවත් බොහෝ ඉඩකඩ තියෙනවා. අපි හිතමු පොඩි වාර්තා චිත්‍රපට හැදීමේ අවස්ථාව, ඊට පස්සේ ඊට ආශ්‍රිත වෙන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීමේ දැන් ඉඩකඩ එහෙම ගොඩක් ව්‍යවසායික අවස්ථා තියෙනවා ඇත්තටම. ඊට පස්සේ ඒකට අවශ්‍ය sannivedana පහසුකම්, graphic designing, ඒ වගේ නැත්නම් ඒ අපි ව්‍යාපාරිකයෙක් ගත්තොත් එයාට අන්තර්ජාල පහසුකම් ලබා දීම, එයාලට පුහුණු, ඒ වගේ අපිට අපි කියන උපකාරක සේවා වලටත් බොහොම යම්කිසි ප්‍රවීණ කෙනෙක් ඉන්නවනම්, තරුණ ව්‍යවසායකයෝ ඉන්නවනම් තමන් මම දක්ෂ වීඩියෝග්‍රැෆි පැත්තෙන්, මම දක්ෂ අන්තර්ජාල පැත්තෙන්, මම දක්ෂ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කැමති මේ කර්මාන්තයක් කියලා කියන්නේ ඒ හැම කෙනාටම ඉඩකඩ තියෙනවා. ඉතින් කුළුබඩු දැන් කුෂිකර්මාන්තය ගත්තාම ඒක ගොඩක් වෙලාවට වාණිජ්‍යකරණය වෙලා ඒකට ගොඩක් ඉඩකඩ අඩුයි. නමුත් අපනයන කුෂිකර්මාන්තය කියන එක තාම හැඟවිලා තියෙන්නේ. ඒකේ තාම රැකියා උපරිමයට ප්‍රයෝජනයක් ගන්න ගතිය පේන්නේ නැහැ. ඒ හින්දා තරුණ ව්‍යවසායකයන්ට මම ආරාධනා කරනවා මේ ගැන චුට්ටක් අපිත් එක්ක කතා බහ කරලා නැත්නම් හොයලා බලලා මේකේ තියෙන ව්‍යාපාරික අවස්ථාව ඇප් එකක් හදන්න වෙන්න පුළුවන්. ඒ වගේ තරුණ කට්ටියට ගැළපෙන විදිහට මේක ගලප ගන්න අපිට මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. දුරකථන අංකයක් ලිපිනයක් සඳහන් කරන්නට පුළුවන් නම් වටිනවා බස්නායක මහත්මයා. ඔව්. අපේ ලිපිනේ තමයි අපනයන කුෂිකාර්ම දෙපාර්තමේන්තුව අංක 1095 ගැටඹේ පේරාදෙණිය කියන එක. දුරකථන අංකය ගත්තොත් 0812 388 651. ඒ දුරකථන අංකය අමතලා අපේ ව්‍යාපාර උපදේශන ඒකකය හෝ තොරතුරු කේන්ද්‍රය අමතලා මං රුවන් බස්නායක ඒ නමින් එමතුවත් කමක් නැහැ. මම දවස් 5ම තොරතුරු කේන්ද්‍රයේ රාජකාරියවල ඉදලා ඉන්නවා. විශේෂයෙන් උනන්දුවක් දක්වන ව්‍යාපාරයක් ගැන උනන්දුවක් දක්වන ඔබ ඒ සඳහා යොමු වෙන්න කැමති නම් අපි දිගටම උපදේශනීය සපයනවා. ඒක න කිසි ගැටලුවක් නැහැ. වටිනවයි උපදේශන සේවාවන් මම නම් හිතන්නේ ඔබට ලබා ගන්නට පුළුවන් නම් බොහොමත්ම වටිනා කියන උපදේශන සේවාවන් ඔබට ලබා ගන්නට පුළුවන්. දැනුම ලබා ගන්නට පුළුවන්. ඔබට හොඳ ශක්තිමත් දීර්ඝ ගමනක් යන්නට කොතනින් හෝ යම් කිසි සන්දිස්ථානයකින් වැටෙන්නේ නැතුව, යම් කිසි තැනකින් වැටෙන්නේ නැතුව ශක්තිමත්ව ව්‍යාපාරික ගමන ඔබට යන්නට හොඳ දායකත්වයක්, උපදේශනයක් ලබා ගන්නට හැකියාවක් ලැබේවි. අවසන් වශයෙන් බස්නායක මහත්මයා අපි කෙටියෙන් සඳහන් කරමු. අලුතෙන් ව්‍යවසායකත්වයට එන්නට උත්සාහ කරන තරුණයෙක් ඉන්නවා නම්, තරුණයක් ඉන්නවා නම්, තරුණ තරුණියන්ට ඔබතුමා දෙන, ඔබතුමාගේ අත්දැකීම් දැනුමත් එක්ක ඔබතුමා දෙන උපදේශය මොකක්ද? ඔව්, අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ඔබ යම්කිසි කුසලතාවයක් දරාගෙන මේ වගේ ව්‍යාපාරික රැකියාවක ගත්තොත් අපිට ආදායම ඉතාමත්ම සීමිතයිනේ. ඉතින් රැකියාවක ලබන ආදායම, මාසේ ආදායම අපිට එක දවසින් හොයන්න පුළුවන් ව්‍යාපාරික යෙදුනොත්. ඒ හින්දා ඔබට ව්‍යාපාරික අදහසක් තියෙනවා නම් ඒකත් එක්කලා ඔබට විශේෂ කුසලතා තියෙනවා නම් ඒකත් තියෙනවා නම් ඒකත් උපනාම වගන. මොකද ලෝකේ ගොඩක් දියුණුයි. ඒ හින්දා ඕනෑම කුසලතාවයකට අදාළ ව්‍යාපාරික අවස්ථාවක් හදාගැනීමේ ඉඩකඩ තියෙනවා. අනිත් දේ තමයි මම මේ ටික කියන්න. ඒ විදිහට සූදානම් වෙලා එතකොට ඔබේ තියෙන අපිත් එක්ක කතා කරන්න පුළුවන් තියෙන ශක්තිය මොනවාද, දුර්වලතා මොනවාද, අවස්ථා මොනවාද, නැත්නම් තර්ජන මට මේ ගැටලු තියෙනවා කියලා කියන එක අඳුරගෙන ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අර තමන්ගේම සැලසුමක්, ඒ කියන්නේ අපි මේ තොරතුරු වලින් එහා ගියාට දැන් මම මේ සාකච්ඡාවේදී භාවිතා කරෙත් මේ අපේ ප්‍රායෝගික දැනුම තමන්ටම වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක මොකක්ද කියන එක කියලා
අපිට අධ්‍යාපන ක්‍රමය තුළ මොනවයි ගන්නවා තමන්ගේ ගමන තමන් තීරණය කරලානේ තියෙන්නේ. එතකොට මේ කියන ප්‍රායෝගික තත්ත්වය තුළ තමන්ට මෙහිම ගැටලු තියෙනවා. ඇත්තම ගැටලු මොකද ව්‍යාපාරික ලෝකයේ තුළ බොරු කරන්න බෑ. මොකද අපි සමාජයත් එක්ක ලෝකෙත් එක්ක රටත් එක්ක ආර්ථිකෙත් එක්ක වැඩ කරනකොට අපිට බොරු කරලා පොඩි දුරයි දුවන්න පුළුවන්. අපිට ඒක ජනමාධ්‍ය බලනකොට පේනවනේ නේද? නමුත් ඒ හින්දා 100%ක්ම ප්‍රායෝගික සැලැස්මක් අද මගේ උපදේශයක දැන් අපිට ගැටලු ටික අඳුරගෙන ඒ ගැටලු මගෙන් අහන්න. ගැටලු 100ක් ගෙනාවත් කමන්නේ. රයිට් මට මේ ප්‍රශ්නේ තියෙනවා මේකට කොහොමද උත්තරේ? මේ ප්‍රශ්නේ තියෙනවා මේ. ඒතර අපි ගැටලු වලට අර කලින් කියන කියමනකුත් තියෙනවා. කැටයම් කරුවෙක්ගෙන් අහනවලු කොහොමද ඔයා මේ ලස්සන කැටයම කපලා තියෙන්නේ කියලා එක්කෙනෙක් පාරිභෝගිකයෙක්. ඉතින් කියනවලු මම මෙතන කැටයමක් කැපුවේ නෑ. මම මෙතන මේ රූපෙට අවශ්‍ය අනවශ්‍ය කොටස් ටික අයින් කරා. එතකොට කැටයම නිකම්ම ආවා. ඒ වගේ ඔබේ ව්‍යාපාරික කැටයමත් අපිත් එක්ක සාකච්ඡා කරලා ඔබේ තියෙන අනවශ්‍ය ගුණාංග අනවශ්‍ය තියෙන දේවල් අයින් කරාම ව්‍යාපාරය කියන එක ස්වයංක්‍රීයව හැදෙනවා කියන එක තමයි මගේ නම් ලබලා දෙන්න තියෙන අවසාන උපදේශය. හොඳයි අද දවසේ අපි කතා බහ කරේ අපනයන කෘෂිකර්මාන්තය තුළ තරුණ ව්‍යවසායකත්වය කියන මාතෘකාව යටතේ එකතු කරගත්ත කරුණු ගැන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංවේදනාංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර රුවන් බස්නායක මහත්මයා මේ සම්බන්ධයෙන් අපිට තොරතුරු ඔබට සංවේදනය කරන්නට අපේ මැදිරියට පැමිණ ස්තුතිවන්ත වෙනවා රුවන් බස්නායක මහත්මයා ඔබතුමාට මේ පිළිබඳව අපේ තරුණ තරුණියන් දිරිගන්වන්නට ඔවුන්ගේ ව්‍යවසායකත්වයේ කොහොමද නිවැරදි අයුරින් සංවර්ධනය කරන්නේ ආරම්භ කරන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්නට පැමිණියාට බොහෝමත්ම වටිනා කියන වැඩසටහනක් මේක. ඉතින් ඒ නිසාවෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද පිටපත සහ සම්බන්ධීකරණය අපේ සමීර රණතුංග මහත්මයා බොහොමත්ම ස්තුතියි ඔබතුමාටත් අද දවසේ එකතු වුණාට මේ සම්බන්ධයෙන් අපිට දැනුම sannivedanaya කරන්නට රුවන් බස්නායක මහත්මයා වගේ කෙනෙක් සම්බන්ධ කරාට. ඉතින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේ කතා බහක් එක්ක හරිත මන්සලින් ඔබ මුණ ගැහෙන්න උත්සාහ කරන්න හොඳ සැලැස්මක් අනුව හොඳ ගමනක් යන්න ශක්තිමත් අත්වලක් හොයාගන්න ඔබට ඔබේ ගමන යන්නට පුළුවන්. ඔබට බැරි දෙයක් නෑ. ඔබට පුළුවන් ඔබේ හිතේ ශක්තිය වගේම ඔබට හොඳ අත්වලක් ලබා ගන්න, හොඳ පසුබිමක් හදාගන්න, හොඳ සැලසුමක් හදාගන්න ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවි. ප්‍රාර්ථනා කරන්නම් ඔබට සුබ දවසක් උදා වෙන්නට කියලා. හරිත මන්සල වැඩසටහන නිමා කරන ගමන් ඒ ප්‍රාර්ථනාවත් ඔබේ හිතේ සංචහන් කරන ගමන් ගිහින් එන්නම්. ලබන සතියේත් හරිත මන්සලෙන් මුණ ගැහෙමු. මම පුත්ති. දෑහිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත්තාමන්ත්‍රණය. හරිත මන්සල.